හරි ස්වාමීන් වහන්සේ. හරිනේ. හරි. හොඳයි සාදුකාරයක් දෙමු. සාදු සාදු සාදු. හොඳයි පංචශීලයේ සමාදන් වෙන්න নমස්කාරය කියන්නේ. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරේ මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත ආම බන්තේ සාදු 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 හොඳයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි මේ පින්වත් පිරිස අද දිනේත් එකතු වෙන්නේ ඒ අප විසින් සිදු කරනු ලබන ඒ ධර්ම දේශනාව සඳහායි. ඉතින් පින්වත්නි අප ගියවර සඳහන් කළා අපි ධර්ම දේශනා මාලාවක් ආරම්භ කරනවා මුල සිට මේ ධර්මයේ ඉගෙන ගන්න. ඉතින් අපි ඒ ධර්ම දේශනා මාලාව අපි ගියවර අපි කතා කළා මේ කාලාම සූත්‍රය ගැන. කාලාම සූත්‍රයෙන් තමයි අපි මේ ධර්මයට පැමිණීමේ මඟ විවර කරගන්නේ කොහොමද කියන කාරණාව අපි කතා කළේ. ඉතින් මම හිතනවා ධර්ම දේශනාවට අපි මුලින්ම යොමු වෙන්න කලින් ඊට කලින් අපි මේ ටික ටික භාවනාව පුරුදු කරන්න අවශ්‍ය නිසා අද මම සරල භාවනාවක් තමයි අද පුරුදු වෙන්නේ. මේක බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කෙලින්ම ඍජුව සඳහන් වෙන භාවනාවක් නොවුනට මේ භාවනාව ඇත්තටම මේ ඉදිරියේදී ඔබට තේරෙයි මම මේ පුරුදු කරන භාවනාව ගොඩක් මේ පින්වතුන්ට සතිපට්ඨානයේ සඳහන් වෙන පටික්කුල මනසිකාරය කියන අංගයේදී වැදගත් වෙයි සිහි පිටව ගන්න. ඉතින් අපි මුලින්ම ඍජුවම භාවනාව සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ සතිපට්ඨානයම කියන. ඉතින් ඒ නිසා අපි මුලින්ම ධර්මයේ ශ්‍රවණය කරන්න අපේ විසිරලා තියෙන හිත ටිකක් එකඟ කරගත්තා නම් අපේ හිත වලට පොඩ්ඩක් සතුට ඇති කරගත්තා නම් හොඳයි. ඒ නිසා දැන් මේ පින්වතුන්ට මේ පහසු ඉරියව්වකින් වාඩි වෙන්න. සමහර කලාවට තමන්ට පුළුවන් නම් යමකට විශේෂයෙන්
හොඳ ඍජුව තබා ගන්න පුළුවන් තමයි වටින්නේ. එතකොට අපිට ටික ටික මේ ඉදිරියේදී පුරුදු වෙනවා. අපි යම්කට හේතු වෙන්නේ නැතුව අපේ කොන්ද ඍජුව තබාගෙන භාවනා කරනවා. ඉතින් ඒ නිසා මේ ඊටාම් වටිනවා මුලින් ඉඳන්ම මේ අපි හේතු වෙන්නේ නැතුව යම්කට භාවනා කරන්න පුරුදු වෙනවා නම්. මොකද කෙනෙකුට එහෙම යම්කට හේතු වෙලා භාවනා කරන්න අමාරු නම් හේතු වෙන්නේ නැතුව භාවනා කරන්න නම් හේතු වුණාට කමක් නැහැ, ගැටලුවක් නැහැ. නමුත් බොහෝ දුරට අර යමකට අපි අර සුව පහසුවෙන් ඉන්න පුරුදු වුණාට පස්සේ අර තීන මිද්දයට වගේ යනවා මුල් කාලේදී, මුල් අවධියේදී. ඒකයි අපි බොහෝ දුරට කියන්නේ මේ පුළුවන් නම් හේතු නැතුව ඉන්න කියලා. හොඳයි, එහෙනම් අපි පහසුවෙන් දැන් වාඩි වෙලා නේ. දැන් සියලු දෙනා තමන්ගේ ඇස් දෙක වහගෙන අපි මුලින්ම සිතින් අපි බුදුරජාණන් වහන්සේට වන්දනා කරමු. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඒ තථාගතයන් වහන්සේගේ පාරිශුද්ධ වූ උතුම් ධර්ම රත්නයට අපගේ নমස්කාරය වේවා. ඒ තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නය වන ඒ මහා සංඝ රත්නයට අපගේ নমස්කාරය වේවා. හිතින් තුනුරුවන සිහිපත් කරගෙන අපි තමන්ගේ සිහිය පිහිටන පුරුදු වෙමු. දැන් මුලින්ම තමන්ගේ ඇස් දෙක වහගත්තට පස්සේ තමන් වාඩි වෙලා ඉන්න ඉරියව්ව කෙරෙහි තමන්ගේ හිත යොමු කරන්න. එතකොට තමන්ට තේරෙනවා තමන් වාඩි වෙලා ඉන්න හැටි. බාහිරට නෙමෙයි අපි හිත යොමු කරන්නේ, තමන් මේ වාඩි වෙලා ඉන්න ඉරියව්ව කෙරෙහි. දැන් තමන්ගේ හිත හිමිසරේ තමන්ගේ හිස් මුදුනට ගන්න. දැන් තමන්ට තමන්ගේ හිස් මුදුන තේරෙනවා. දැන් තමන්ගේ හිත හිස් මුදුනේ ඉඳලා තමන්ගේ මුහුණට ගන්න. තමන්ගේ දකුණු උර හිස්සට, දකුණු අත, තමන්ගේ පපුව, හිමින් සැරේ තමන්ගේ හිත හිස් මුදුනේ ඉඳලා පහළට අරගෙන යන්න. තමන්ගේ බඩ ප්‍රදේශයේ, කුඳු වැට ප්‍රදේශයේ, දකුණු කකුල, ඒ කලවාව, දන හිස්ස, කකුලේ කකුල යටේ ඇඟිලි යටිපතුල්. දැන් යටිපතුලේ දකුණු කකුලේ යටිපතුලේ ඉඳලා නැවත අපි ආපස්සට එනවා. යටිපතුල, ඇඟිලි, කොප්පැටය, දන හිස්ස, කලවාව, ඒ වගේම තමන්ගේ කුඳු වැට ප්‍රදේශයේ,
එතනින් අපි වම් අත පැත්තට මාරු වෙනවා. වම් කකුලේ කලවාව දන හිස්ස දන හිස්සෙන් පහළට ගොප් පැටේ වම් කකුලේ ඇඟිලි යටිපතුල නැවත යටිපතුලේ ඉඳලා උඩට අපි අරගෙන එනවා. බොහොම ලේසි මේක. යටිපතුල වම් කකුලේ ඇඟිලි ගොප් පැටේ දන හිස්ස කලවාව කලවාවෙන් මුඩට අපි දැන් එනවා කුස ප්‍රදේශයේ වම් පැත්තේ උරහිස්ස වම් මත වම් උරහිස්ස බෙල්ල මුහුණ හිස් මුදුන නැවතත් අපි පුරුදු වෙමු. හිස් මුදුන මුහුණ ප්‍රදේශයේ දකුණු උරහිස්ස දකුණු පපු ප්‍රදේශයේ දකුණු පස කුස ප්‍රදේශයේ එතනින් අපි යටට යනවා දකුණු පැත්තෙන් කලවාව පැත්තට. දකුණු කලවාව දකුණු දන හිස්ස එතනින් පහළට ගොප් පැටේ ඇඟිලි යටිපතුල අපි යටිපතුලෙන් නැවත උඩහාට එනවා. ඇඟිලි ගොප් පැටේ දන හිස්ස කලවාව කුස ප්‍රදේශයේ වම් පැත්තට මාරු වෙනවා. වම් කලවාව දන හිස්ස ගොප් පැටේ ඇඟිලි යටිපතුල ඇඟිලි ගොප් පැටේ වම් කකුලේ දන හිස්ස දක්වා යනවා. කලවාව දකුණු පස කුස ප්‍රදේශයේ වම් පස කුස ප්‍රදේශයේ පපු ප්‍රදේශයේ වම් උරහිස්ස වම් මත වම් උරහිස්ස බෙල්ල මුහුණ හිස් මුදුන. අපි තව වටයක් සිහියෙන් අපි ශරීරයේ දෙස බලමු. හිස් මුදුන මුහුණ බෙල්ල දකුණු උරහිස්ස දකුණු අත
දකුණු උරහිස පොෆුව ප්‍රදේශය කුස ප්‍රදේශය කලවා ප්‍රදේශය දකුණු දණහිස් ගොප්පැටේ දකුණු කකුලේ ඇඟිලි යටිපතුල ඇඟිලි ගොප්පැටේ දණහිස් කලවාව කුස ප්‍රදේශය වම් කුස ප්‍රදේශය වම් කලවාව දණහිස් ගොප්පැටේ වම් කකුලේ ඇඟිලි යටිපතුල ඇඟිලි ගොප්පැටේ දණහිස් කලවාව වම් කුස ප්‍රදේශය වම් පපුව ප්‍රදේශය උරහිස් වම් අත වම් උරහිස් බෙල්ල මුහුණ හිස් මුදුන දැන් අපි වමට දකුණට මාරු වෙන්නේ නැතුව සම්පූර්ණයෙන් හිස් මුදුන ඉඳලා යටිපතුල් දෙක දක්වාම සිහිය අරගෙන යනවා හිස් මුදුන මුහුණ බෙල්ල උරහිස් පපුව කුස කලවා දණහිස් ගොප්පැට යටිපතුල ගොප්පැට දණහිස් කලවා ප්‍රදේශය ඉන ප්‍රදේශය කුස ප්‍රදේශය පපුව ප්‍රදේශය බෙල්ල මුහුණ හිස් මුදුන මුහුණ බෙල්ල ප්‍රදේශය උරහිස් පපුව ප්‍රදේශය කුස ප්‍රදේශය ඉන ප්‍රදේශය කලවා ප්‍රදේශය දණහිස් ප්‍රදේශය ගොප්පැට දක්වා පහළට යටිපතුල් ගොප්පැට ප්‍රදේශය දණහිස් ප්‍රදේශය දක්වා කලවා ප්‍රදේශය ඉන ප්‍රදේශය කුස ප්‍රදේශය
පපු ප්‍රදේශය, බෙල්ල ප්‍රදේශය, මුහුණ, හිස් මුදුන. දැන් අපි හිස් මුදුන ඉඳලා පහළට වෙන වෙනම සිහිය අරන් යන්න නැතුව දැන් මුළු මේ කය දෙසම කයම අරමුණු කරලා මේ කය පවතින විදිහ බලන්න. හිස් මුදුන ඉඳලා පහළට මේ මුළු කයම පවතින විදිහ අරමුණු කරලා බලන්න. තමන්ට තේරෙනවා හිස් මුදුන ඉඳලා පහළට වෙනකම් පවතින මේ සම්පූර්ණ කය පවතින ආකාරය. හොඳට බලන්න. මේ කය දෙස බලාගෙන ඉද්දී සතියෙන් යුතුව සිහියෙන් යුතුව තමන්ට විඳීමක් එක්ක තමන්ගේ මේ කය දැනෙනවා. මුදට කයට සතිය සිහිය තියෙනවා නම් අපිට වඩා ප්‍රකට වෙන දෙයක් තියෙනවා මේ කය. දැන් තමන්ට හොඳට වෙනදට වඩා ප්‍රකට වෙලා පේනවා තමන්ගේ හුස්ම රැල්ල. අපි හුස්ම රැල්ලට යොමු වෙන්නේ අද. අපි මේ හිස් මුදුනේ ඉඳලා යටිපතුල් දක්වා මේ කය පිහිටලා තියෙන හැටි හොඳට එකඟ බවෙන් දැනගෙන සිටින එක තමයි පුරුදු කරන්නේ. තමන්ට දැන් තේරෙනවා ඇති හිත මෙහෙට විසිරලා තිබ්බ හිත කය කෙරෙහිම කය අරමුණු කරගෙනම පවතිනවා තමන්ට තේරෙනවා. හිත සංසුන් වෙලා තියෙද්දී සහැල්ලුවක් හිතේ බරක් අඩුන බවක් සැප වේදනාවක් දැනෙනවා. හිත සංසිඳෙන්න සාන්තයි, කයේ සැහැල්ලුව දැනෙනවා, සිතේ සැහැල්ලුව දැනෙනවා. කයේ සැහැල්ලුව, හිතේ සැහැල්ලුව දැනෙද්දී ඒ හරියම ප්‍රණීත බවක් තමයි දැනෙනවා. තමන්ගේ කය කෙරෙහිම හිස මුදුනේ සිට යටිපතුල දක්වා තියෙන මේ වාඩි වී සිටින ඉරියව්ව කෙරෙහිම හිත පැවතිලා තියෙද්දී සිත එකඟ වෙලා තියෙද්දී කායික සැහැල්ලුව වගේම මානසික සැහැල්ලුවක් තමන්ට දැනෙනවා.
හොඳයි දැන් අපි ධර්ම දේශනාව සඳහා වෙන්නේ අපි සිහිය පවත්වා ගන්නවා. බුදුරජාණන් ඒ භාග්‍යවතු අරහතු සම්බුදුරජාණන් වහන්සේට මාගේ নমස්කාරය වේවා. මාගේ ජීවිතය පූජා කරමි. පූජා වේවා. ඒ උතුම් ධර්ම රත්නයට මාගේ ජීවිතය පූජා කරමි. පූජා වේවා. මාගේ নমස්කාරය වේවා. ඒ උතුම් සංඝ රත්නයට මාගේ নমස්කාරය වේවා. මාගේ ජීවිතය පූජා කරමි. පූජා වේවා. සිහින් යුතුව බැස්සරම සාදු කියමු. සාදු සාදු සාදු. ඒ පුහුණු කලේ ඇත්තටම මම උපක්‍රමයක් වශයෙන් තමයි පුහුණුව ලබා දුන්නේ. කාමංගේ කයට සිත යම් ප්‍රමාණයකට අරගෙන දෙන්න තමයි මම පුහුණු කලේ. මොකද මම දැන් ධර්මදේශනාව සහ භාවනාව ආරම්භ කරන්නේ මූලික මට්ටමේ ඉන්නවා කියන අදහසින් යුක්තවයි. ඉතින් ඒ නිසා තමයි මම මුලින්ම ආනාපාන සතිය වගේ භාවනාවක් යොමුුනේ නැත්තේ. ගොඩාක් තමන්ගේ හිත විසිරලා වගේ නම් තියෙන්නේ. ඒ වගේම අපි හිතමුකෝ තමන්ගේ හිත යම්කිසි ප්‍රශ්නයක් නිසා හරි යම්කිසි දෙයක් නිසා හරි යම්කිසි වැඩ රාජකාරී බහුල් වීම නිසා හරි ගොඩාක් ලොකුවට ගොඩාක් අමාරු විදිහට විසිරෙනවා. බුදු ගුණ සිහි කරගන්න අමාරුයි. ධර්ම රත්නය ගුණ සිහි කරගන්න අමාරුයි. සංඝ රත්නය ගුණ සිහි කරගන්න අමාරු නම් මූලිකම මට්ටමේ ඉන්නවා නම් ඇත්තටම මේ මම කියා දුන්න යම්කිසි ඒ භාවනා ක්‍රමවේදය උපයෝගී කරගන්න පුළුවන්. ඇත්තටම හරි ඉක්මනට මේ ක්‍රමවේදය උපයෝගී කරගෙන තමන්ගේ කයට සතිය සිහිය ගන්න පුළුවන්. මොකද බොහොම ප්‍රාථමික මට්ටමේ පුහුණුවක්. ඉතින් ඒ නිසා තමන් පුළුවන් පුටුවක හරි වාඩි වෙලා අපිට පාලනය කරගන්න බැරි මූලික මට්ටමේ ඉන්න කෙනෙකුට කේන්තියක් වගේ ආවත් තමන් අර පුටුවක වාඩි වෙලා තමන්ගේ සතිය යොමු කරලා මුල හිස් මුදුනේ ඉඳලා යටිපතුල දක්වාම ඒ සිහිය පිහිටව ගන්න උත්සාහ කරන්න. අර එකපාරටම අපි කරන්නේ නැතුව දකුණු පැත්තේ පටන් අරන් ආයේ වම් පැත්තට ගිහිල්ලා වම් පැත්තෙන් ආයේ එහෙම තමයි පුරුදු කරන්නේ. ගොඩාක්ම මූලික මට්ටමේ මේක මූලිකම ප්‍රාථමිකයක්. මේක හරියට අපි අර මෛත්‍රී භාවනාව අපි පුරුදු කරන්නේ මම නිදුක්කෙත්වා පුරුදු කරද්දී අපි පුරුදු වෙනවනේ. මම වෛර නැතික්කෙත්වා තරහ නැතික්කෙත්වා ඊර්ෂ්‍යා නැතික්කෙත්වා කියලා අපි පුරුදු කරනවනේ. ඒ ඇත්තටම මෛත්‍රී භාවනාව නෙමෙයි. මේ ප්‍රාථමික මට්ටමේ අපි ලබන පුහුණුව. ඒ වගේ තමයි මේකත් ප්‍රාථමික මට්ටමේම කරන්න පුළුවන්. මූලිකම අඩේම තියෙන භාවනා ක්‍රමයක්. ඉතින් ඒ නිසා මේක අපි කොටසින් කොටස ටික ටික යන්න පුරුදු කරගත්තාට පස්සේ ගොඩාක්ම විසිරලා තියෙනවා නම් උපක්‍රමයක් වශයෙන් තමන්ගේ අභ්‍යන්තරයට හිත ගන්න පුළුවන් ක්‍රමයක්. ඊළඟට මම තව පොඩි භාවනාවක් කියනවා නම් කයට සතිය ගන්න පුළුවන් එක. මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ගැඹුරින් අපිට කතා කරන තැන් වලත් සඳහන් වෙනවා. අපි මම ප්‍රාථමික මට්ටමින් මේක පුහුණු කරන හැටි කියලා දෙන්නම්. දැන් කෙනෙකුට වාඩි වෙලා මේ විදිහට තමන්ගේ විසිරලා තියෙන හිතක් එක ළඟට ගන්න අමාරු නම් අපිට උපක්‍රමයක් යොදන්න පුළුවන්. අපිට සක්මන භාවිතා කරන්න පුළුවන්. එතකොට සක්මන භාවිතා කරද්දී මූලිකම අවදියේ ඉන්න කෙනෙක්ට මේ කොහොමද ගොඩාක්ම හිත විසිරලා තියෙන අවස්ථාවේදී නම් අපිට භාවනා කමටහනකට අරමුණකට ගන්න අමාරුයි. හැබැයි ඒ වෙලාවේ අපි දැන් වාඩි වෙලා ඉද්දී අපි හිස් මුදුනේ ඉඳලා කය දක්වා යටිපතුල දක්වා යටිපතුලේ ඉඳන් හිස් මුදුන දක්වානේ අපි සතිය පුරුදු කරන්න පුරුදුනේ. හැබැයි හිටගෙන ඉරියව්වේදී අපිට වඩාත්ම ප්‍රකට වෙන දේ මොකක්ද? වඩාත්ම ප්‍රකට වෙන්නේ කොහොමද? යටිපතුල් දෙකනේ නේද?
අපිට හිතගෙන ඉද්දි වඩාත්ම ප්‍රකට වෙන්නේ යටිපතුල් දෙක. එතකොට අපිට පුළුවන් යටිපතුලට අපේ සිහිය ගන්න. අරගෙන යටිපතුල් වල තමයි සිහිය අපි තියාගන්නේ. එතකොට යද්දි යටිපතුලට සිහිය තියාගෙන ඉස්සරහට ක්‍රමානුකූලව අපි ඉස්සරහට ගමන් කරනවා. ආයේ සංවර සිහියෙන් ඉඳලා ආයේ හැරෙනවා. හැරිලා මේ හැම මොහොතකදීම අපි ඉරියව්වට නෙමේ හිත පිහිටන්නේ අර යටිපතුලට. එතකොට යටිපතුල කොහොමද වැඩ කරන්නේ කියලා. ඉතින් සමහරක් භාවනා ක්‍රම වේදවල අර වම දකුණ කියලා පුරුදු කරනවා. මම නම් ඇත්තට මේක එච්චර ලොකුවට මම නම් කැමැත්තක් නැහැ ඒට. නමුත් යම්කිසි කෙනෙකුට මූලිකම මට්ටමේ ගොඩාක්ම විසිරලා වගේ ඒත් ගැටලුවක් නැහැ. වම දකුණ කියන්නේ වම දකුණ කියලා හිතනවට වඩා ඇත්තටම හොඳ යටිපතුලේ සිහිය පවත්වාගෙන ඉන්න පුරුදු වෙනවා නම් තමයි. මොකද එහෙම සිහිය පවත්වාගද්දී අපිට ඇති වෙන යම්කිසි සතිය අපිට ඊටාම ප්‍රයෝජනවත් වෙනවා. අපිට මේ කය කෙරෙහි ඉරියව් පවත්වද්දී එන එකට සිහිය ගන්න. ඒක යම්කිසි කෙනෙක් ප්‍රායෝගික මට්ටමින් පුහුණු කරලා තියෙනවා නම් ගොඩාක්ම දන්නවා ඇති. මේ යටිපතුල කෙරෙහි සිහිය පවත්වාගෙන ඉදිරියට පසුපසට අපි යන්න පුරුදු වෙන එක ඊටාම ඉහළ භාවනා ක්‍රමවේදවලදීත් අපිට උපයෝගී කරගන්න පුළුවන් දෙයක්. මොකද භාවනාව කියන එක අපි හිතත් එක්ක කරන භාවනාව කියන වඩනවා. අපි වඩන්නේ කෙලෙස් නෙමේ කුසල්. එතකොට මේ යන ගමනේදී අපි දැන් පුහුණුවන්නේ කරන්නේ. එතකොට අපිට රාගය තියෙනවා. හැබැයි අපේ රාගය තියෙන්නේ අපිට පේන්නේ නේද? එයි අපි පෙර ජීවිත අපේ අනුසය කියලා දෙයක් තියෙනවා. හිත අභ්‍යන්තරේ හැඟවිලා තියෙන කෙලස් තියෙනවා නේද? අපිට ඕලාරික වශයෙන් මතුවලා නමුත් හිත අභ්‍යන්තරේ තැම්පත් වෙලා තියෙන දේවල් තියෙනවා. එතකොට ඒ හිත අභ්‍යන්තරේ තැම්පත් වෙලා තියෙන දේවල් මතුවලා එන්න පුළුවන්. දැන් ඇත්තටම භාවනා පුරුදු කරද්දී අපි වනගත වෙලා හරි කොහේ හරි ඉද්දි දැන් අපිට මේගිය ස්වාමීන් වහන්සේ ගැන කතාව දන්නවා ඇති නේද? අර මේගිය ස්වාමීන් වහන්සේ අඹවනේට භාවනා කරන්න යන ආසහිත ගියාට පස්සේ භාවනා කරන්න වාඩි වෙනහම මොකද වෙන්නේ? මෙන්න එන අර හැංගිලා තියෙන දේවල් ඔක්කොම නේද? ඇත්තටම අපි ගොඩාක් පිරිසත් එක්ක ඉද්දි අපේ කෙලෙස් අපිට ප්‍රකට වෙලා පේන්නේ නැහැ. ගොඩාක් වෙලාවට. මොකද අපි කතා බහ කරනවා අපිට ආයතන වලට පෝර ඕන තරම් තියෙනවා නේද? මේවා හැම තිස්සෙම වැඩ නේද? හැම තිස්සෙම අසංවර වෙවි වැඩ හැම තැනදීම වැඩ. නමුත් දැන් භාවනා කරන්න අපි තනි වෙද්දී කොහෙට හරි හුදකලා වුණොත් කෙනෙක් පිරිසෙන් වෙන් වෙලා දැන් මේ වගේ පින්වතුන්ට ගොඩක් දුරට අවස්ථාව අඩුයි. නමුත් කෙනෙක් හුදකලා වුණොත් අන්න එතන ඉඳන් තමයි තමන් ගැන තමන්ට බලන්න පුළුවන් නේද? එතකොට තමන්ගේ පපුව ඇතුලේ තියෙන ඒවා හදවත ඇතුලේ කියලා අපි කතා කරන දේවල් ඔක්කොම මතුවලා ඉන්නේ සාමාන්‍ය ව්‍යවහාරින් කතා කරනවා නම් අපි මේ තනි වෙච්ච වෙලාව. මේ අවස්ථාව උග්‍ර වශයෙන් මනුෂ්‍ය ජීවිතයේ මිනිසෙක් විඳින්නේ මරණාසන්න. උග්‍ර වශයෙන් දරුණු විදිහට විඳින්නේ මරණාසන්න මොහොතේදී මරණයේදී අපි අනිවාර්යෙන් හුදකලා නේද? තමන්ගේ හිතත් එක්ක හුදකලා ගන්න. ඒ නිසා මේ අපේ මේ හිතේ තියෙන කෙලෙස් අභ්‍යන්තරේ එකපාරටම හොස් ගාලා මතුවලා එනවා අපි භාවනා කරද්දී. එතකොට කාලයක් භාවනා කරන කෙනෙකුටත් මේ සිද්ධ වෙන්න පුළුවන් නේද? දැන් කෙනෙක් අපි කල්පනා කරලා බැලුවොත් එහෙම එයාට හිතෙනවා භාවනා කරන ටික කාලෙකදී මට දේශේ නෑ වගේ නේද? නමුත් අපේ හිතේ ස්වභාවය තමයි අපි දේශ අරමුණත් එක්ක එකතු වෙන්නේ. අර දේශේ මතුවලා යනවා නේද? ඉතින් ඒ නිසා අපි මේ තනි වෙච්ච වෙලාව භාවනා කරනවා කියලා නෑ. පුහුණු කරනවා නම් අපිට ඕන මොහොතකදී රාගය, දේශය, මෝහය කියන එක අපි පුහුණු කරන තාක් එන්න පුළුවන්. දැන් සෝතාපන්න කෙනාට පවා රාග සිතුවිලින් රාග සිතුවිලි එන්න පුළුවන්. එයාට දේශ සිතුවිලි එන්න පුළුවන්. මෝහ සිතුවිලි එන්න පුළුවන්. ඒ නිසා ඒකනේ සෝතාපන්න කෙනෙකුට ගෙදර ජීවත් වෙන්න පුළුවන්. ඇයි යා රාගය, දේශය, මෝහය තියෙන නිසා තමයි යා ගිහි ගෙදර යා ජීවත් වෙන්නේ. ඒකට නමුත් යා ඉහළ තලයක
ඉන්නේ. එයාගේ හිත දියුණු කරගන්න. ඉතින් ඒ නිසා පින්වත්නි භාවනා කරන ඕනම කෙනෙකුට අනාගාමී තත්ත්වයේ කරා යනකම් අපිට මේ පංච නීවරණ වලින් දෙනේ බැටේ පහරවල් අපිට දෙන්න. ඒ නිසා අපි කාටවත් නිග්‍රහ කරන්න යන්න හොඳ නැහැ. නමුත් කෙනෙකුට කාලකදී කෙලෙස් මතුවෙන එක ඒක පුහුණුවේදී තියෙන දෙයක්. ඒ නිසා නමුත් දක්ෂතාවය තමයි සතිය නැති වෙච්ච ගමන් අතෙන්ට වැටෙන්න. දක්ෂතාවය තමයි සතිය පවත්වාගෙන. ඉතින් ඒ නිසා පින්වත්නි අපිට මේ රාග දේශ මොහොත් එක සටන් කරද්දී පොඩි පොඩි උපක්‍රම උපයෝගී කරගන්න වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ නොයෙක් විදිහට මේ භාවනාව කරගෙන යද්දී අපේ හිත විසිරෙන්න පටන් ගත්තොත් එහෙම එක සමහරක් විදර්ශනාව ආදී ගැඹුරු විදර්ශනා ආදී ක්‍රම කරා මේ ඒන කාලවලට යද්දී අපේ හිත සමහරක් වෙලාවට හරියට වෙහෙස මේ සමාහිතේ ලොකුට සමාධිය අවශ්‍ය පමණට නැත්තම් සතිය අවශ්‍ය පමණට දිනු වෙලා නැත්තම් ඒකට යාට වෙහෙස මහන්සියක් තියෙන්න පුළුවන්. ඒ නිසා සමාධිය වැටෙන්න පුළුවන්. එතකොට ඒ වෙලාවට බුදුරජාණන් වහන්සේ ගොඩාක් සූත්‍ර දේශනා කරන්න ඕන උපක්‍රම කියලා තියෙනවා. බුදු ගුණ සිහි කරන්න, ධර්ම රත්නය ගුණ සිහි කරන්න, සංඝ රත්නය ගුණ සිහි කරන්න. එතකොට නිදිමත අලසකමේදී බුදුරජාණන් වහන්සේ අර නිදිමතේදී එහෙම අපිට කියනවානේ බුදුරජාණන් ස්වාමීන් වහන්සේට කියනවා කියලා අහසේ තරු දිහා බලාගෙන නේද? නිල් ආකාශ සංඥාවල ආකාශයේ දිහා බලාගෙන නේද? ඒතකොට ඒව තමයි උපක්‍රම. ඒ වගේ උපක්‍රමයක් තමයි අපේ මූලික මට්ටමින් පුහුණු කරන්න පුළුවන් උපක්‍රමයක් තමයි මේ අපි මේ හිතගෙන ඉන්න ඉරියව්ව තුළ යටිපතුලට සිහිය පවත්වාගෙන. එතකොට යාට පුළුවන් වම දකුණ කියලා හිතන්න අවශ්‍ය නැහැ. යටිපතුල් සිහිය අරගෙන ඒ යටිපතුල් වැඩ කරන හැටි හොඳට බලන්න. තමන්ට පුළුවන් තමන්ගේ gedara යම්කිසි සීමාවක් සහැල්ලුවෙන් ඉන්න සීමාවක් නැත්තම් වත්තේ තමන්ගේ මිදුලේ තමන්ට පුළුවන් තනකොළ ගොල්ලේ ඉස්සරහට පස්සට තමන්ගේ කකුලේට ඒ යටිපතුලට සිහිය තියාගෙන ගමන් කරන්න. එතකොට තමන්ටම තේරෙනවා තමන්ගේ හිත තමන්ගේ ඉරියව් කෙරෙහි පවතින හැටි. එතකොට මේ දෙකම එහෙනම් පුහුණු කරන්න. මම මූලික මට්ටමේ පුහුණුවක් වශයෙන් තමයි කියලා දුන්නේ. එහෙනම් අපි ඊළඟට අපි යොමු වෙමු ධර්මදේශනාවට. ඉතින් අපි ධර්මදේශනාවේ අපි කතා කරමින් හිටියේ ධර්මයේ පුහුණු කරන්නේ කොහොමද කියන කාරණාව ගැන. අපි ගියවර ධර්මදේශනාවේදී කතා කළේ කාලාම සූත්‍රය නැවත මතක් කළොත්. ඉතින් මම කිව්වා මේ පින්වතුන්ට පුරුදු වෙන්න මේ දහම් සටහන් පොතක් තමන්ගේ තියාගන්න. ඉතින් ඒ නිසා මම අද මේ පින්වතුන්ට අනිත් ඊළඟ ධර්ම දේශනාවලට එද්දී අනිවාර්යයෙන් පොතක් පෑනක් තමන් ගාව තියාගන්න. මම මේ ධර්මයේ වැදගත් දේවල් මම සටහන් කරන්න යොමු කරනවා. ඉතින් ඒ නිසා මට අවශ්‍ය වෙන්නේ කොහොම හරි පොඩි හරි ප්‍රගතියක් මේ කොල්ලන්ගෙන් ලබා ගන්න එක. නැත්තම් සමහරක් වෙලාවට අපි දැන් අවුරුදු කාලයක් බණ ඇහුවට සමහරක් කියලා ඇහුවට මතක. ඉතින් ඒ නිසා ඊට වඩා අපිට මේ තනියෙන් ඉන්න වෙලාවට වුණත් මේ අපි ලියා ගන්න පොත පෙරලලා අර දහම් කරුණු ආයි සිහිපත් කරගන්න පුළුවන්. ඒක හරි වටිනවා. ඒ නිසා අද මම ධර්මදේශනාවේදී මම පුංචි සටහනක් සටහන් කරලා තියෙනවා කලින් වර ධර්මදේශනාවේදී. මට මේකට එන්න පුළුවන් ස්ක්‍රීන් එක ෂෙයා කරන්න පුළුවන්. බැරිද සාමිනාස දැන්? ආය enable කරන්න දෙනවා මම disable කරලා. දැන් බලන්න සාමිනාස. හරි. හරි මම හිතනවා මේ කට්ටියට පේනවා කියලා. පේනවද? ඔව් සාමිනාස. කට්ටිය කතා කරන්න බය වෙන්න එපා. තමන්ට මේ අන්මියුට් කරලා පුළුවන් ඕන වෙලාවක තමන්ට තේරෙන්නේ නැති දේවල් තියෙනවා නම් අහගන්න. මොකද මේ අපි මේ සරලවම බිඳුවේ ඉඳන්ම යන්නේ. ඉතින් ඒ නිසා මේ බය වෙන්න එපා. හැමෝම අපි ධර්මය ඉගෙන ගන්න ආසයි. ඉතින් ඒ නිසා මාත් ඉගෙන ගන්න ගමින් තමයි මටත් හරි සතුටින් කරන්නේ. ඉතින් ඒ නිසා මේ පින්වතුන් උත්සාහ කරන්න මේකේ ප්‍රයෝජනයක් ගන්න.
මම හිතනවා ස්ක්‍රීන් එක පේනවා කට්ටියටම. ඔව් සර්. මම නම් මෙතන මම මේ උදාහරණයකට විදිහට දැම්මේ මම මේ මගේ දහම් පොතේ තියෙන පාඩයක්. මම මේක තමයි මම දහම් පොතේ ඉදිරියෙන් ලියලා තියෙන්නේ. මේක ගාථාවක්. මේ ගාථාවේ තියෙන්නේ මේ වාසයේ ජෝතේ ධම්මං පග්ගන්නේ සිතතර. සුභාසිත දජායිසයෝ ධම්මෝහි ඉසිනං ධන. ඒ කිව්වේ මේ ධර්මයේ ඉන්න කෙනා වාසයේ ජෝතේ මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන්ම තමයි ඍෂිවරු මේ අගය කරගන්නේ. ඒක තමයි සරලව තේරුම් ගත්තොත් මම මේ දාලා තියෙන්නේ උඩ හෙඩ් එක විදිහට දාලා තියෙන්නේ ධම්මෝහි ඉසිනං දජං. ඒක තේරුම තමයි ධර්මීය වනාහි ඍෂිවරුන්ගේ දජයයි. ඒක වේ ඍෂිවරු කියන්නේ රහතන් වහන්සේලාගේ කොඩිය වෙන්නේ දජය වෙන්නේ මොකක්වත් නෙමෙයි මේ ධර්මය. ඒ නිසා අපි හැමතිස්සම ඔසවන්න ඕන දේ මොකද්ද? බබලවන්න ඕන දේ මොකද්ද? තථාගතයන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය. ඒ වගේ තමන්ට පුළුවන් තමන්ගේ පටන් ගන්න පොතේ මුල් පිටුවේ තමන් ආසම කරන තමන්ගේ හදවතට ගොඩාක්ම සම්බන්ධ දහම් පාඩයක් සඳහන් කරගන්න. ඒක තමයි මම මේ ලියලා තියෙන්නේ. මම ආස කරම මගේ දහම් පොතේ ඉස්සරහම තියෙන පාඩය තමයි මම මේ සඳහන් කරලා තියෙන්නේ. එතකොට ලොකු ආදරයක් ගෞරවයක් ධර්මයට අපිට ඇති වෙනවා. ඒ නිසා තව දාන්න පුළුවන් තමන් ආස කරන දෙයක් තථාගතයන් වහන්සේට මාගේ নমස්කාරය වේවා වගේ තමන් ආස කරන නැත්නම් අහලා තියෙන ගාතාවක් හදවතට සම්බන්ධ මොකක් හරි දාලා ආරම්භ කරනවා. ඊළඟට තමයි මම සටහන් කළේ මේ ධර්මයට පැමිණෙමු කියන මාතෘකාවට තමයි මම මුලින්ම මේ ගොනු කළේ පළවෙනි ධර්ම දේශනාව. අපි කතා කළා මේ ධර්ම දේශනාවේදී කාලාම සූත්‍රය. එතකොට මම මේ කාලාම සූත්‍රය කියලා සටහන් කරලා මෙතන මම මේ සටහන් කරලා තියෙනවා අංගුත්තර නිකාය තික නිපාත. එතකොට මේ කාලාම සූත්‍රයේ තියෙන්නේ අංගුත්තර නිකායේ තික නිපාත. එතකොට දැන් මේ පොත පෙරලද්දී මට දැන් කාලාම සූත්‍රයට සම්පූර්ණයෙන්ම සූත්‍රය කියවන්න ඕනේ නම් කෙලින්ම මට මෙතනින් ත්‍රිපිටක පොතේ තියෙන තැන මට හොයාගන්න. එතකොට කාලාම සූත්‍රය කියලා මම දාලා මෙතන තියෙන්නේ තියෙන තැන. එතකොට මට මහන්සියෙන් තෝරන්න ඕනේ නෑ. කෙලින්ම මට පුළුවන් ඇතුළත් වෙන්න මේ කාලාම සූත්‍රයට තෝරගන්න. එතකොට ඕගොල්ලෝ ගාව මේ ත්‍රිපිටක පොත් තියෙනවා නම් පුළුවන් මෙතනින් වෙනම කාලාම සූත්‍රයේ තියෙන ආරම්භ කරන පිටුව මෙතනින් සටහන් කරනවා. දැන් අපි කියමු කාලාම සූත්‍රයේ තියෙන්නේ සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ අපි හිතමුකෝ 250 වෙනි පිටුවේ කියලා. එතකොට මෙතනින් අපිට මේ වරහන ඇතුළෙම කමාවක් දාලා 250 වෙනි පිටුව කියලා සටහන් කරන්න පුළුවන්. එතකොට අපිට කෙලින්ම කාලාම සූත්‍රය කියවන්න ඕන නම් කෙලින්ම 250 පිටුව පෙරලද්දිම අපි එතෙන්ට යනවා. නැත්නම් ඊටත් වඩා කාලාම සූත්‍රයේ අපිට වැදගත්ම කැලල තියෙන පිටුව මෙතනින් සටහන් කරන්න පුළුවන්. එතකොට අපි ඉගෙන ගත්තේ කාලාම සූත්‍රය. එතකොට මම මෙතන ඉගෙනුවා මේ කාලාමයන්ට කොහොමද මේ කේශපුත්තියේ ඉන්න මේ කාලාමයන්ට කොහොමද මේ බුදුරජාණන් වහන්සේ ධර්මයේ තෝරගන්න කියලා දුන්නේ. එතකොට මට අවශ්‍ය කරන මතක තබා ගන්න ඕනේ පාඩේ මම මෙතනින් සටහන් කරලා තියෙනවා. අලංහි වෝ කාලාම කංකිතුන් අලං විචිකිච්චිතුන්. කාලාම ඔබ සැක කරන්න ඕන තැනමයි සැකකලේ. කංකානියේ පනෝටාන විචිකිච්ඡාපන්න සැකකලිය මේ පැත්තකින් මේ සැක කරන්න ඕන තැනම තමයි මේ කාලාම ඔබ අලංහි වෝ කාලාම කංකිතුන් අලං විචිකිච්චිතුන් කංකනීයච පන්ටාන විචිකිච්ඡා උපන්න. ඒත තුම්හි කාලාම මේ එන්න එක කියනවා මා අනුස්සවේ ගන්න එපා කියනවා මා අනුස්සවේ. එතකොට මම මෙතන අංක 1 කියලා දාලා තියෙනවා. මොකද කරුණු 10ක් කියනවා. අපි කරුණු 10 තමයි අපි ඉගෙන ගත්තේ. එතකොට මේකේ තියෙනවා පළවෙනි එක තමයි මා අනුස්සවේන. එතකොට
මේක ස්ක්‍රීන් එක පේනවා නම් තමන්ගේ පොතක් පෑනක් තියෙනවා නම් මේක ලියා ගන්න පුළුවන්. නැත්තම් ඒ අවශ්‍යතාවයේ තියෙන අයට පුළුවන් සම්බන්ධ නේ. පළවෙනි එක තමයි මා අනුස්සවේ. අනුස්සවේන ඊළඟට දෙක තමයි මා පරම්පරාව. ඊළඟට කිව්වා මා ඉතිකිරාය. මා පිටක සම්පදාන. මා තක්ක හේතු, මා ණය හේතු, මා ආකාර පරිවිතක්කේ, මා දිට්ඨි නිජ්ජානක්ඛන්තිය, මා බබ්බරූපතාය, මා සමනෝනෝ ගරුති. යදා තුම්හි කාලාම අත්තනාව ජානේයාත ඉමේ ධම්මා කුසලා ඉමේ ධම්මා සාවජ්ජා ඉමේ ධම්මා විඤ්ඤුගරහිතා ඉමේ ධම්මා සමත්තා සමාදින්නා අහිතාය දුක්ඛය සංවත්තති අත තුම්හි කාලාම පජහියාත. මම මේ සූත්‍ර පිටකයේ අපි සූත්‍රයේ තියෙන එක ඡේදයක් තමයි මම මේක ගත්තේ. එතකොට මේකේ ඊළඟට මම යටින් තව තරුවක් දාලා කොටසක් තියෙනවා. ඔබට පේන්නේ නැති මෙතන තියෙනවා මේ යදා තුම්හි කියන තැන ඉඳගෙන මෙතෙන්ට මම මාක් කරලා තියෙනවා තරුවක් දාලා. ඒකට හේතුව තමයි බුදුරජාණන් වහන්සේ මේ 10 ගැන කියලා කොහොමද මේ 10 ඉක්මලා යන්නේ කියන කාරණාවේ වැදගත්ම කොටස සඳහන් වෙන්නේ මෙන්න මේ ටික. එතකොට මේක තේරුම තමයි යදා තුම්හි කාලාම අත්තනාව ජානීය. කාලාම වර්ණි ඔබම දැනගන්න. මොකද්ද? ඉමේ ධම්මා කුසල අකුසල මේවා ඔබම දන්නවනම් මේවා කුසල්, මේවා වැරදි, මේවා ගරහන මේ පඬිතුයෝ ගරහන දෙයක්. මේවා සමාදන් වීමෙන් බොහෝ අහිත සුව පිණිස දුක පිණිස පවතිනවා කියලා ඔබ දන්නවා නම් අත මේ කාම්පජහිය. ඒක ඔබ ප්‍රහාණය කරන්න. ඒකේ අර්ථය තමයි බුදුරජාණන් වහන්සේ මෙතන පෙන්නන්නේ. එතන පෙන්නන තංකින් මඤ්ඤත කාලාම ලෝභෝ දෝසෝ මං ඉරි ගහලා තියෙන්නේ. මේක ඡේද 3ක තියෙන්නේ. ලෝභෝ ලෝභයට වෙනම, දේශයට වෙනම, මෝහෝ පුරිසස්ස අජ්ජත්තං උපජ්ජමාන උපජ්ජ හිතායවා අහිතායවා ති අහිතාය බන්ති නේද? එතකොට බුදුරජාණන් වහන්සේ වෙනම කාලාම වර්ගින් අහනවා ලෝභය කියන එක දේ හොඳ දෙයක් නේද? නරක දෙයක්. ඒක ඔබම තේරුම් අරගෙන හොඳට විමසලා බලන්න. දේශය කියන එක මොකක්ද කියලා විමසලා බලන්න. මෝහය කියන එක හොඳද නැද්ද කියලා විමසලා බලන්න. එතකොට බුදුරජාණන් වහන්සේ මෙන්න මේ ටික ඉක්මවා ගන්න අපිට පාවිච්චි කළ දේ තමයි මේ විමසා බැලීම. මොකද්ද? ලෝභය, දේශය, මෝහය ගැන යම් කිසි කෙනෙක් මේ හොඳ දේවල්ද නරක දේවල්ද කියලා විමසලා බලුවොත් එයාට පුළුවන්කම ලැබෙනවා හරි ධර්මයේ මොකද්ද, වැරදි ධර්මයේ මොකද්ද කියලා තේරුම් ගන්න. එතකොට මම මේ පරිවර්තනය මෙතන දාලා තියෙනවා. එතකොට මම හිතනවා මේ යම් කිසි කෙනෙකුට පුළුවන් නම් මේ pāli පාඨයත් ලියා ගන්න. එතකොට මේ pāli පාඨයත් ලියාගෙනම ඒක පරිවර්තනය මෙතෙන්ට ගන්න පුළුවන් නම් ඒක හරිම වටිනවා. මොකද මේ ධර්මයේ පුළුවන් විදියට හරි කමන්නේ මේ පාලියෙන් ඉගෙන ගන්න එක ඉතාම වටිනවා ඉහළ මට්ටමේ ධර්මයේ මෙනෙහි කිරීම. මොකද මේ ධර්මයේ තියෙන අර්ථ ගන්න ගොඩාක්ම වැදගත් වෙනවා. මේකේ තේරුම තමයි පින්වත් කාලාමවරුනි ඔබ විසින් සැක කරන්න සුදුසු තැනමයි විචිකිච්ඡා කරන්න සුදුසු තැනමයි සැක කළ යුතු තැනදීමයි විචිකිච්ඡාව ඇති වෙලා. කාලාමවරුනි ඔබ එන්න කටකතාවෙන් ආවා කියලා ගන්න එපා. දැන් මේ අංක 1 මම මෙතන දාලා තියෙන්නේ මා අනුස්සවේ නේ. එතකොට මම මේ පරිවර්තනයේ මෙතෙන්ට මම දාලා තියෙනවා. මොකද්ද? අංක 1 කටකතාවෙන් ආවා කියලා ගන්න එපා නේද? කටින් කටට ආවා කියලා ගන්න එපා. ඊළඟට අංක 2 දාලා තියෙනවා මා පරම්පරාය. මෙතන මේ මා කියලා කියන්නේ හරි ලේසියෙන් මතක තබා ගන්න. මා කියලා කියන්නේ විරුද්ධාර්ථය හැමතිස්සෙම. මා කියන්නේ එපා කියන අර්ථය. එතකොට මා අනුස්සවේන කියලා කියන්නේ කටකතාවෙන් ආව කියලා ගන්න එපා. එතකොට මා පරම්පරාය කියලා කියන්නේ එහෙනම් පරම්පරාවෙන් ආව කියලා ගන්න එපා නේද? එතකොට මෙතන තියෙනවා පරම්පරාවෙන් ආවා කියලා ගන්න එපා. ඊළඟට තුන්වෙනි එක තමයි මා ඉතිකිරාය. මා කියන්නේ එපා ඉතිකිරාය කියලා කියන්නේ ඒක මෙහෙමයි මේක මෙහෙම උනේ මෙහෙම තමයි කියලා
ගන්න එපා. ඒක මෙහෙමලු මේක මෙහෙමලු කියලා අපේ ඔය එන්නේ. ඒ නිසා මා අයිති කිරාය. මෙසේ වෙනවා මෙසේ වුණා කියලා ඒකිනුත් ගන්න එපා. 4 තමයි මා පිටක සම්පදාන. ඒකුවේ තම තමන්ගේ දහම් පොත්වල තියෙනවා කිය ඒ කියු පමණින් ගන්න එපා. නේද? අපේ පිටකේ තියෙනවා අපි ලියලා තියෙන තැන්වල තියෙනවා කියලා ගන්න එපා. මා තක්ක හේතු. තර්කයට ගොදුරු වුණා කියලා ගන්න එපා. ඊළඟට කියනවා මා ණය හේතු. මා ණය හේතු කියලා කියන්නේ මේ අංක 6 මෙතන පේනවා. න්‍යායට ගැලපෙනවා කියලා ගන්න එපා. න්‍යාය සමීකරණයට ගැලපෙනවා කියලා ගන්න එපා. මා ආකාර පරිවිතක්කේ. එතකොට මා ආකාර පරිවිතක් කියන කියලා කිව්වේ කවුරු සලකාගෙන යද්දි ගැලපෙනවා කියලා ගන්න එපා. නේද? කරුණු සලකලා බලද්දි මේක හරියනවා ඒ නිසා ගන්න. ඊළඟ තමයි මා දිට්ඨි නිජ්ජානක්ඛන්තිය. තමන්ගේ අදහසට ගැලපිලා යනවා කියලා ගන්න එපා. නේද? ඒක තමයි තමන්ගේ දෘෂ්ටියට ගැලපෙනවා කියලා. තමන්ගේ දැක්මට තමන්ගේ අවබෝධයට ගැලපෙනවා කියලා ගන්න එපා කියලා තමයි කියන්නේ මේ. මා බබ්බ රූපතාය. එතකොට නම් පිළිගත යුතු කෙනෙක් තමයි මේක කියන්නේ කියලාත් ගන්න එපා. පිළිගත යුතු කෙනෙක් කිව්වා කියලා ගන්නත් එපා. ඊළඟට තියෙනවා අංක 10 මා සමෝනෝ ගරුති. එතකොට මේ ගරු කියලා කියන්නේ ගරු කටයුතු නැත්තම් ගුරුවරයා. ගරු කියලා කියන්නේ පාලි. එතකොට ගරු කටයුතු කියනවා නැත්තම් ගුරුවරයා. එතන මා සමෝනෝ ගරු. නෝ කියලා කියන්නේ පාලි අපේ මේ අපගේ ගුරුවරයා කිව්වා කියලාත් අපගේ මේ ගරු කටයුතු මේ ශ්‍රමණයා කිව්වා කියලා අපගේ මේ ගුරුවරයා කිව්වා කියලා ගන්න එපා. ඒතර මේ ශ්‍රමණයන් වහන්සේ අපගේ ගුරුවරයා නෙවෙයි කියලා ගන්න එපා. නේද? ඒතර බුදුරජාණන් වහන්සේ කරුණු 10ක් කාලාමවරුන්ට කියනවා තමන්ගේ දැක්ම හදාගන්න නේද? මෙතන පොඩ්ඩක් මෙතන මා දැන් මාරු වුණා මම මේ කරපු නිසා මා අනුස්ස වේන මෙතන තියෙන්නේ. එතකොට මා අනුස්ස වේන කියලා කියන්නේ මා අනුස්ස වේන කියලා කියන්නේ කට කතාවෙන් ආව කියලා ගන්න එපා. මා පරම්පරාය, මා ඉති කිරාය, මා පිටික සම්පදායෙන්, මා තක්ක හේතු, මා ණය හේතු, මා ආකාර පරිත්තක් කියන්නේ මා දිට්ඨි ඥානක්ඛන්දිය, මා බබ්බ රූපතාය, මා සමුනෝ ගරෝති. එතකොට මම මෙතන මේ පරිවර්තනය ගත්තේ. එතකොට කට කතාවෙන් ආවා කියලා ගන්න එපා. පරම්පරාවෙන් ආවා කියලා ගන්න එපා. ඒක මෙහිමයි උනේ කියලා ගන්න එපා. තම තමන්ගේ දහම් පොත්වල තියනවා කියලා ගන්නත් එපා. තර්කයට ගැලපෙනවා කියලා ගන්නත් එපා. න්‍යායට ගැලපෙනවා කියලා ගන්නත් එපා. කරුණු සලකාගෙන යද්දි ගැලපෙනවා කියලා ගන්නත් එපා. තමන්ගේ අදහසට සැසඳී යනවා කියලා ගන්නත් එපා. පිළිගත යුතු කෙනෙක් කියලා ගන්නත් එපා. මේ ශ්‍රමණයන් වහන්සේ අපගේ ගුරුවරයා නෙවෙයි කියලා ගන්නත් එපා. පින්වත් කාලාමී යම් විටක මේ දේවල් අකුසල් මේ දේවල් වරදින් යුක්තයි මේ දේවල් නුවණැතියන් විසින් ගරහලා ඉදී මේ දේවල් සමාදන් වෙලා පුරුදු කළොතින් අහිත පිනිස දුක් පිනිස පවතින්නේයයි කියලා ඔබටම තමා තුළින් වැටහෙනවා නම් එතකොට පින්වත් කාලාමුරුනි ඔබ ඒ අතහරින්න නේද? එතකොට යම් කිසි දෙයක් මෙය වැරදි කියලා තමන්ටම තේරෙනවා මේ දේවල් අතහරින්න. එතකොට ඒකේ බලන්න කියලා කිව්වෙ මොනවද? තංකින් මඤ්ඤත කාලාම ලෝභෝ දෝසෝ මෝහෝ. මේ ලෝභය, දේශය, මෝහය හොඳ දෙයක්ද නරක දෙයක්ද කියලා. පින්වත් කාලාමවරුනි මේ ගැන ඔබ හිතන්නේ මොකද්ද? පුරුෂයාගේ සිත තුළ උපදිනා වූ ලෝභය ඊළඟට දේශය, මෝහය උපදින්නේ ඔහුට හිතසුව පිණිසද අහිතසුව පිණිසද? ස්වාමීනි අහිත පිණිසයි. එතකොට මේකෙන් අපිට පේනවා අපි ඉගෙන ගත්ත දෙයි සාරාංශගත කිරීමක් තියෙනවා. එතකොට මේ විදිහට ලෝභය, ද්වේෂය, මෝහය ගැන කාලාමවරු දැන් සූත්‍ර දේශනා මතක වෙන්නේ මේ ටික තියෙද්දි මෙයා එතකොට මොකද කරන්නේ? අර නුවණින් විමසන කෙනා මොකද කරන්නේ? අර ලෝභය බලද්දි ලෝභය වැරදි සහගතයි. ලෝභය නිසා මොනවද කරන්නේ? ප්‍රාණඝාතී කරනවා, හොරකම් කරනවා, බොරු කියනවා, වැරදි කාමසීලන යෙදෙනවා. එහෙනම් ලෝභය අහිත සුව පිණිසයි කියලා තමයි උත්තර දෙන්නේ. ඊළඟට ද්වේෂය අහිත සුව පිණිසයි පවතින්නේ කියලා උත්තර දෙන්නේ. මෝහය අහිත සුව පිණිසයි කියලා තමයි උත්තරේ හම්බෙන්නේ. එතකොට
මේ විදිහට උත්තරේ හමුවාට පස්සේ මොකද කරන්නේ? බුදුරජාණන් වහන්සේ කියනවා මේ කෙනා දැන් දන්නවා ලෝභය ප්‍රශ්නය, ද්වේෂය ප්‍රශ්නය, මෝහය ප්‍රශ්නය නේද? එහෙනම් යා මොකද කරන්නේ? බුදුරජාණන් වහන්සේ ප්‍රායෝගික මට්ටමින් කියනවා මේකට විරුද්ධ දෙයක් සතර බ්‍රහ්ම විහරණ පුහුණු කරනවා නේද? එතකොට සතර බ්‍රහ්ම විහරණ පුරුදු කරද්දී මෙත්තා චේතෝ විමුක්තිය, කරුණා මුදිතා චේතෝ විමුක්තිය පුහුණු කරනවා. ලෝභය තියාගෙන මෙත්තා ලෝභයෙන් යට වෙලා ඉන්න කෙනෙකුට මෛත්‍රිය වඩන්න. දේශයෙන් යට වෙලා ඉන්න කෙනෙකුට අර මෙත්තා චේතෝ විමුක්තිය කියන සමාධියට එන්න. එතකොට එහෙනම් මේ ලෝභය, ද්වේෂය, මෝහය යම් පමණකට යටපත් කරගෙන යාම කරන්නේ මෙත්තා චේතෝ විමුක්තිය වඩන නේද? එතකොට යාටම දන්නවා ලෝභය කියන එකේ වෙන්වීමේ රසය නේද? දේශය කියන එකේ වෙන්වීමේ රසය යාමවත් වෙන්නේ. එතකොට මෝඩකමෙන් වෙන්වීමේ යම්කිසි සැපයක් යාමවත් විඳිනවා ඒ මොහොතේදී. එතකොට මොකද වෙන්නේ? කාලාමෝරුන්ට පුළුවන්කම ලැබෙනවා මෙන්න මේ 10ම නැතුව ප්‍රත්‍යක්ෂයකට යන්න නේද? එතකොට ඒ නිසා බුදුරජාන් වහන්සේ ගේ අපි ගොඩාක් අය කරන දෙයක් තමයි මෙන්න මේ 10 අරගෙන තර්ක කරනවා මේ සූත්‍රය කියවල නැතිව. නමුත් බුදුරජාණන් වහන්සේ යටින් පෙන්නනවා මෙන්න මේ ටික. යදාතුම් මේ කාලාම කියන්නේ මෙන්න මේ ටික. ඒකයි මම මෙතන තරුවක් දාලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ මේක කොහොමද ඉක්මවා ගන්න කියන කරුණ පෙන්නන්නේ මෙතන. ඉතින් ඒක තමයි මේ ලෝභ දේශ මොහ ගැන ප්‍රත්‍යක්ෂා කොට ඉක්මවා යාම. එතකොට කාලාමරුන්ට Tamanටම ප්‍රත්‍යක්ෂ වෙනවා. ඒ නිසා කාලාමරුන් බුදුරජාණන් වහන්සේ ධර්ම රත්නයේ සංඝ රත්නයේ සරණ යනවා. ඊළඟට අපි කතා කළා විමාංශක සූත්‍රය මජ්ක්‍ධිම නිකායේ එකේ. මම විමාංශක සූත්‍රයේ සටහන නම් මෙතන සටහන් කරේ නෑ දැන්ට. තමන්ට පුළුවන් මජ්ක්‍ධිම නිකායේ එකේ විමාංශක සූත්‍රය මෙතනින් කියවලා සටහන් කරගන්න. තමන්ට පිළිවෙලින් වැදගත් දෙයක් තියෙනවා. ඊළඟට අද මම යොමු වෙන්නේ චංකී කියන සූත්‍ර දේශනාවට. මේ චංකී කියන සූත්‍ර දේශනාව තමයි ඊටාම ධර්මයට පැමිණෙන මධ්‍යස්ථව පැමිණෙන්න තියෙන ඊටාම වැදගත් සූත්‍ර දේශනාවක්. මට හම් වෙලා තියෙන මම ආස කරන සූත්‍ර දේශනාවක්. කොහොමද මේ අපේ මේ තියෙන මේ මූලික වශයෙන් අපි මේ ධර්මයට එන කෙනෙකුට කොහොමද මේ ශ්‍රද්ධාව කියන තැනට හරියටම එන්නේ කොහොමද කියන කාරණාව ප්‍රත්‍යක්ෂ වශයෙන් කියලා දෙන තැනක් තමයි මේ චංකී කියන සූත්‍ර දේශනාව. මේ චංකී කියන සූත්‍ර දේශනාව තියෙන්නේ මජ්ක්‍ධිම නිකායේ දෙවෙනි කොටසේ බුද්ධ ජයන්ති ත්‍රිපිටක පොත්මාලාවේ අංක 2 කියලා දාන්නේ මජ්ක්‍ධිම පඤ්ඤාසකේ. ඒ කියන්නේ දෙවෙනි කොටසේ මේ අංකේ තමයි මම සටහන් කරන්නේ 2.5 කියන අංකේ අට තමයි චංකී සූත්‍රයේ තියෙන්නේ. එතකොට මේ චංකී සූත්‍රයේ මුංචි කොටසක් මම මේ උපටල දක්වලා තියෙනවා. මම ඒ ගැන දැන් වැඩි කතා කරන්න නැතුව මම චංකී සූත්‍රයේ මුලින්ම පැහැදිලි කරලා දෙන්නම්. මේ චංකී කියලා කියන්නේ බ්‍රාහ්මණෙක්. එතකොට මේ බුදුරජාණන් වහන්සේ චංකී කියන සූත්‍රය දේශනා කරන්නේ මේ චංකී කියන සූත්‍රයේදී මේ සාකච්ඡාව සිද්ධ වෙන්නේ අපි කතා කළා වගේ මේ කෝසලයේදී සිද්ධ වෙන්නේ. දැන් අපි කාලාම සූත්‍රය ගත්තත් කාලාම සූත්‍රයේ සිද්ධ වෙන්නේ කෝසලයේදී. දැන් අපි මේ සටහන් කළ පොතේ ඕනනම් මෙතනින් සටහන් කරන්න පුළුවන් කොහෙද මේ සූත්‍ර දේශනාව උනේ කියන සටහන සවැත් නුවරද කෝසලයේද කියන එක. ඒකත් වැදගත් වෙයි සමහර වෙලාවට. අතර මේ චංකී කියන සූත්‍ර දේශනාවත් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාරන්නේ මේ චංකී සූත්‍ර දේශනාව මූලික වෙන්නේ කෝසලයේ චාරිකා කරද්දී මේ ඕපසාද කියලා මේ යම්කිසි ධම්මකට බුදුරජාණන් වහන්සේ වඩිනවා. වැඩලා මේ දේව වනයේ තමයි ඉන්නේ. මේ දේව වන කියන්නේ මේ සල් වනයේ මේ තමයි බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නේ. එතකොට මේ චංකී කියන බ්‍රාහ්මණයත් මේ ගමේම තමයි ඉන්නේ. මේ චංකී කියන බ්‍රාහ්මණයත් බොහොම ගරු කටයුතු කෙනෙක්. රජතුමාගෙන් පවා සම්මාන සත්කාර ලැබු කෙනෙක් තමයි මේ චංකී කියන බ්‍රාහ්මණයා. ඒ ප්‍රදේශයේ හිටපු ඊටාම ප්‍රකට කෙනෙක් තමයි මේ හිටපු ගුරුවරයෙක් තමයි මේ චංකී කියන බ්‍රාහ්මණයා. ඉතින් මේ කෝසලේ චාරිකා කරද්දී මේ කෝසලයට ඇවිල්ලා ඒ දේවන කියන සල්වනේ ඉද්දී මිනිස්සු පෙළ ගැහිලා මේ අන්න මේ ශ්‍රේෂ්ඨ
කෙලෙස් නැති මේ උත්තමයන් වහන්සේ නමක් මේ සල්වණයට තියෙනවා කියලා මේ කට්ටිය එකතු වෙලා රොදි බැඳලා මොකද කරන්නේ අර බුදුරජාණන් වහන්සේ බලන්න යන සල්වණයට. ඒ වෙලාවේ මේ චංකී කියන බ්‍රාහ්මණයා ගෙදර තමයි හිටියේ මේ ගෙදර මේ උඩ තට්ටුවට මේ දවල්ට නිදා ගන්න මේ උඩ තට්ටුවට යනවා. යද්දී උඩ තට්ටුවේ නම් පේනවා මිනිස්සු මේ සන්දර්ශනයකට යනවා වගේ මේ මිනිස්සු මේ රොදි බැඳගෙන වෙනද නැති විදියට මේ උතුරු පැත්තට යනවා. මේ මොකද දන්නේ මේ යන්නේ කියලා චංකීට හිතුණා. ඒ වෙලාවේ චංකී තමන්ගේ ළඟ හිටපු ඇමති කෙනෙකුට කතා කරලා කියනවා. තමන්ගේ හිතවතුරු මේ ගෙදර ඉන්න කෙනෙකුට කතා කරලා කියනවා. චංකී මේ අර මේ මොකද අර මිනිස්සු මේ අර යන්නේ මේ පොඩි බැඳගෙන එක දිශාවකට මේ කට්ටිය මේ රෑම් පිටින් යනවා මේ උතුරු පැත්තට වෙන්ද නැති විදිහට. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මේ ඒ වෙලාවේ චංකී මේ උත්තර දෙනවා. මේ චංකී කිය අර ගෝලයා උත්තර දෙනවා. ඇමතියා නැත්නම් උත්තර දෙනවා. මේ ඒ තථා අරහන් සම්මා සම්බුදු කෙනෙක් ඇවිල්ලා ඉන්නවා. ඇවිල්ලා මේ ඔය සල්වණේ ඉන්නවා. මේ සල්වණේ පැත්තටයි ඔය කට්ටිය යන්නේ. ඒ වෙලාවේ අර චංකීටත් හිතුණා මොකද හිතුනේ මේ චංකී තහලා තිබ්බා මේ බුදුරජාණන් වහන්සේ ගැන. චංකී කියන බ්‍රාහ්මණයාට හිතුණා මේ තථාගතයන් වහන්සේ බැහැ දකින්න. ඒ වෙලාවේ චංකී මොකද කළේ? අර ගෝලයට මේ අර එමෙතියට කිව්වා කතා කරලා අර මිනිස්සුන්ට පොඩ්ඩක් ඉන්න කියලා. මේ චංකී බ්‍රාහ්මණයත් මේ කට්ටියත් එක්ක යන්න එනවා. ඒ නිසා පොඩ්ඩක් ඉන්න කියලා. ඉන්න කියලා කියන්නේ. ඒ වෙලාවේ අර එමෙතියා ගිහිල්ලා මොකද කරන්නේ? ගිහිල්ලා චංකී මෙහෙම කිව්වා ඔබ පොඩ්ඩක් නතර වෙන්න. චංකීත් යනවා කිව්වා. ඒ වෙලාවෙම මොකද වුනේ? චංකී කියන හරි ප්‍රසිද්ධ කෙනෙක්නේ ගුරුවරේ. ඒ වෙලාවෙම පණිවිඩය ගියා. අර කේලම් යනවා වගේ මුළු පණිවිඩේ නගරයටම නගරයේ ඔන්න ඒ මොහොතේ ප්‍රසිද්ධ කෙනෙක් එකපාරට පැතිරුණා. මේ නගරයට ඇවිල්ලා හිටියා ප්‍රසිද්ධ බ්‍රාහ්මණවරු 500ක් විතර ලොකු කණ්ඩායමක්. ඒ වෙලාවේ අර මේ 500ක් විතර එකතු වෙච්ච බ්‍රාහ්මණන්ට මේක ඇහිලා හරි වැඩි අන්න අපේ එකෙක් යන්න හදනවා මේ ගෞතමයන් වහන්සේ ගියොත් අහු වෙනවා. ඒ නිසා ගිහින් වළක්වන්න. ටක් ගාලා අර බ්‍රාහ්මණෝ ටික ඇවිල්ලා මොකද කළේ? චංකීගේ ගෙදරට ඇවිල්ලා ඒ මොහොතට මොකද කිව්වේ? හා යන්න එපා. තථාගතයන් වහන්සේ ගාවට යන්න සුදුසු කෙනෙක් නෙමෙයි. ඔයා හරි ප්‍රසිද්ධ කෙනෙක්. රජතුමාගේ මේ සත්කාර සම්මාන ලැබුණ කෙනෙක්. ඔබ යන්න සුදුසු නෑ. තථාගතයන් වහන්සේ ඔබ ගාවට එන්න සුදුසු කියලා නොඑක් විදිහට චංකීගේ ගුණ අර කට්ටිය දැන් ඉඳගෙන කියනවා. ඒ වෙලාවේ චංකී කියනවා අනිත් පැත්තට ඔය කියන කරුණ අනුව බැලුවොත් මමයි යන්න ඕනේ හරිනේ. මොකද තථාගතයන් වහන්සේ ගත්තොත් උන්වහන්සේගේ පරම්පරාව අතින් ගත්තත් හරිම පිරිසිදු පරම්පරාවක් නේද? දැන් සුද්ධෝදන රජතුමයි මහාමායා දේවිය මුල් කරගෙනනේ නේද? ඒ පිරිසිදු කුල පරම්පරාවක් තියෙනවා. ඉතින් කුල පරම්පරාව ඒ කාලේ ගොඩාක් තිබ දෙයක් නේ. ඉතින් ඒ නිසා එහෙම බලද්දිත් හොඳ ඉහළ කුලයක කෙනෙක්. මටත් සල්ලි තියෙනවා තමයි. හැබැයි ඔය සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ මේ තථාගතයන් වහන්සේ ඔය ශ්‍රමණෙක් වෙලා ඉන්නේ මහා ධනස්කන්ධයක් අතහැරලා දානවා. ඒ නිසා ඒ කරුණ ගත්තත් මම යන්න සුදුසුයි. ඒ වගේම නොඑක ආකාරයෙන් මේ විදිහට චංකීගේ තිබ්බ දක්ෂතා අනිත් පැත්තට චංකී කියනවා මට වඩා තථාගතයන් වහන්සේ ඉහිලෙන් ඉන්නවා. ඒ නිසා මමයි යන්න සුදුසු තථාගතයන් වහන්සේ ගාවට. ඉතින් ඊළඟට කියනවා අනිත් එක තථාගතයන් වහන්සේ අපේ ආගන්තුකෙක් නේද? ආගන්තුකයන්ට සලකන එක ගුණයක්. ඒ නිසා ඒ කරුණෙන් ගත්තත් මම ගිහිල්ලා තථාගතයන් වහන්සේ ගාවට යන්නේ තමයි හොඳ කියලා. ඒ වෙලාවේ කොහොම හරි කට්ටියගේ උත්තර දීලා චංකී තථාගතයන් වහන්සේ බලන්න ගියා පිරිසක් එක්ක. ගිහිල්ලා චංකී එතෙන්ට ගිහිල්ලා ඉවරලා තථාගතයන් වහන්සේට වන්දනා කරලා අර පිරිසත් එක්ක
ඉද්දි ඔතන සුහද සාකච්ඡාව සිද්ධ වෙනවා. නේද? දැන් තථාගතයන් වහන්සේගෙන් එක කතා කරනවා. මේ චාංකී කියන්නේ බොහොම වැඩි කෙනෙක්. ඉතින් ඒ වයෝවෘද්ධ කට්ටිය තථාගතයන් වහන්සේ එක සාකච්ඡා කරද්දී මෙතන හිටියා මේ පිරිස අතර හිටියා චාංකීත් එක්ක ගිය අතර පිරිස හිටියා කාපටික කියලා මානවකෙක්. කාපටික කියලා. මෙයා බුදුරජාණන් වහන්සේ සූත්‍රයේ තියෙන කාපටික තේනකෝපන සමයන කාපටිකෝ නාමානෝ දහරෝ බුත්තසිරෝ සෝලවස්සුද්දේශිකෝ ජාතිය. කාපටික කියලා මානවකෙක් හිටියා. දහරයි හරිම තරුණයි. ඒ වගේම මේ සෝලස වස්සුද්දේශිකෝ. සෝලස වස්සුද්දේශිකෝ කියලා කියන්නේ අවුරුදු 16ක් විතර වයසේ. තින්න වේදානම් පාරගු. හැබැයි අවුරුදු 16 වුණාට මෙයා හොඳටම ඉගෙනගෙන ඉන්නේ. ඉගෙන ගන්න ඕන දේවල්. මේ ත්‍රිවේදය, ඒ ලක්ෂණ ශාස්ත්‍රය, අක්කර ශාස්ත්‍රය නොයෙක් ඉගෙන ගන්න ඕනේ. මෙයා හොඳට ඉගෙනගෙන කෙලවර කරලා ඉන්නේ. ඉතින් මේ අර වයෝවෘද්ධ බ්‍රාහ්මණයෝ තථාගතයන් වහන්සේත් එක්ක කතා බහ කරද්දී මොකද කරන්නේ? කාපටික මානවකයා මොකද කරන්නේ? මැද්දෙන් පයින්නවා. මැද්දෙන් පෙන්නලා මොකක් හරි කැලක් කියන්න පටන් ගන්නවා. ඒ වෙලාවේ තථාගතයන් වහන්සේ කියනවා කාපටික මේ ඔබ පොඩ්ඩක් ඉන්න මේ වැඩිහිටියන් විසින් කරන කතාව. මේක ඉවරෙනකන් ඔබ පොඩ්ඩක් ඉන්න කියලා කියනවා. නේද? දැන් අපි දකිනවා සමහරක් අය පඬිතුකම වැඩි වුණාම ඕන තැනක් කතා කරනවා, නැති තැනක් කතා කරනවා නේද? ඉතින් කාලේදී කතා කරන සමහරක් අය කාලේ නැතුවත් කතා කරනවා, ඕන තැනදීත් කතා කරනවා, ඕන නැති තැනදීත් කතා කරනවා. ඉතින් ඒ නිසා මේ කාපටිකත් ඒ වගේ ගොඩාක් දන්නවා කියලා හිතන නිසා මොකද කරන්නේ? අර වයෝවෘද්ධ වැඩිහිටියයි කතා කරද්දී මැද්දෙන් පයින් පැනලා ඉවරලා කතාව කරනවා. එතකොට ඒලා බුදුරජාන් වහන්සේ කිව්වා කාපටික පයින් දෙපා මැද්දේ මේ වැඩිහිටියෝ විසින් කරන කතාව. මේ කතාව පොඩ්ඩක් ඉවරනකන් ඉන්නකෝ කාපටික කියලා කිව්වා. ඒ වෙලාවේ චංකී කියන බ්‍රාහ්මණයා කියනවා භාග්‍යවතුන් වහන්සේ එහෙම කියන්න එපා. මේ කාපටික කියන්නේ මේ දහර භික්ෂුව මේ කාපටික කියන්නේ හරි දක්ෂ කෙනෙක්. කාපටික කියලා කියන්නේ මේ හොඳට කතා කරන්න පුළුවන්. හරි මිහිරි වචන තියෙන කෙනෙක්. ඒ නිසා මේ කාපටික පුත්‍රයාට පුළුවන් තථාගතයන් වහන්සේත් එක්ක කතා කරන්න. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ අර කාපටික ගැන හිතලා බලනවා. ඊළඟට මේ බුදුරජාණන් වහන්සේට සිතුවිල්ලක් ආවා. අනිවාර්යයෙන්ම මේ චංකී වගේ බ්‍රාහ්මණවරු මේ කාපටික වර්ණනා කරනවා. ඉතින් ඒ නිසා මේ කාපටික වර්ණනා කරනවා නම් අනිවාර්යයෙන් මේ කාපටික හොඳට යමක් දන්න කෙනෙක් වෙන්න ඕනේ. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ හිතින් හිත බැලුවා කාපටික. එතකොට හිතින් හිත බලද්දී මේ කාපටික මානවකයා හිතනවා බුදුරජාණන් වහන්සේ දැන් බලයි මන් දිහා ඇස් දෙකෙන් දැන් බලයි මන් දිහා මගේ මන් දිහා ඇස් දෙක යොමු කරපු ගමන් මම ප්‍රශ්න අහනවා කියලා තමයි දැන් කාපටික හිතන්නේ. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ කාපටිකගේ හිත දැක්කා. දැකලා මොකද කළේ? බුදුරජාණන් වහන්සේ කාපටික දෙසට තමන්ගේ ඇස් දෙක යොමු කළා. යොමු කළාට පස්සේ කාපටික කල්පනා කළා වැඩේ හරි. බුදුරජාණන් වහන්සේ ඔන්න මං දිහා බලනවා. එහෙනම් මම ප්‍රශ්නයක් අහන්නම් කියලා ඔන්න කාපටික ප්‍රශ්න අහන්න පටන් ගත්තා. යමිදම් වූ ගෞතම බ්‍රාහ්මණ පුරාණ මන්තපදං ඉතිහිතිහ පරම්පරාය පිටක සම්පදාය. තත්ත්වච බ්‍රාහ්මණ ඒකංසයෙන් නිට්ටං ගච්ඡති. ඉද්දමේව සච්ඡං මෝග මඤ්ඤන්ති ඉදබවං ගෞතමු කිමාහාති. ඔන්න ප්‍රශ්නයක් අහනවා කාපටික. මේ ගෞතමයන් වහන්සේ මේ බ්‍රාහ්මණවරු මේ පැරණි බමුණෝ එහෙම අපේ බ්‍රාහ්මණවරු පුරාණ මන්තපද මේ පැරණි අපේ මේ මන්ත්‍ර පද මේ පරම්පරාවේ තියෙන දා ඔය මේක මෙහෙමයි කියලා තියෙන මේ මන්ත්‍ර පද මේ පිටක සම්පදායට අනුව අර පොත්වල තියෙන විදිහට පිළිගන්නවා. ඒක තමයි නිෂ්ඨාව වශයෙන් පිළිගන්නේ. එතකොට මේ
ඒ කියලා කිව්වේ මේ අපේ මේ බ්‍රාහ්මණවරු ඉන්නවනේ මේ පැරණි බ්‍රාහ්මණවරු පරම්පරාවෙන් එන දේවල් මෙසේයි සඳහන් වෙන දේවල් පොත්වල තියෙන දේවල් තමයි අපි මේ බ්‍රාහ්මණවරු වශයෙන් අපි මේක තමයි ඒකාන්තම නිෂ්ඨාව ඒකාන්තම දේ කියන පිළිගන්නේ මිති මේවා තමයි ඔබ වහන්සේට මොකද්ද මේ ගැන හිතෙන්නේ කියලා ඇහුවා. එතකොට තථාගතයන් වහන්සේ කාපටිකින් අහනවා දැන් ඔබ කිව්වේ පැරණි මේ බමුණන්ගෙන් පරම්පරාවෙන් එන මේ දේවල් තමයි ඔබ ඇත්ත කියලා බ්‍රාහ්මණවරු පිළිගන්නේ සත්‍යය කියලා. මේකමයි සත්‍ය අනිත්‍ය ඔක්කොම බොරු කියලා කියන්නේ මේව මත බදනම් කරගෙන. එහෙනම් කාපටික කිම්පන භාරද්වාජ අත්තිකෝචි බ්‍රාහ්මනාම ඒක බ්‍රාහ්මනෝපි යෝ එයම අජා අහමේතං ඥානං යහමේතං පස්සා ඉදමේව සත්‍යං මොගමයි. දැන් ඔය බ්‍රාහ්මණවරු ඉන්නවනේ කොහොම කියන අපි පිළිගන්නේ අපේ මේ පොත්වල ආපු මේ පරම්පරාවෙන් ආපු මෙන්න මෙහිමයි කියන තියෙන දේවල් තමයි අපි පිළිගන්නේ. දැන් ওই බ්‍රාහ්මණවරු ඔහොම කියන අය ඉන්නවනේ. එතකොට ඔය කියන බ්‍රාහ්මණවරුන්ගෙන් එක්කෙනෙක් හරි ඉන්නවද? අහමේතං ජානාමි අහමේතං පස්සා. මම දැනගෙනමයි දැකගෙනමයි මේක කියන්නේ. ඉදමීම සත්‍යං මොගමඤ්ඤං. අනිත්‍ය ඔක්කොම හිස් අපේකමයි හරි කියලා කියන්නේ. දැනගෙනද දැකගෙනද කියලා. ඕකොලෝ ප්‍රත්‍යක්ෂ කරගෙනද ඔය වැඩි කතාව කියන්නේ. ඒ වෙලාවේ කාපටිකට ඉතින් දෙන්න තියෙන උත්තරේ තමයි මොකද්ද? නොහිදම් බෝගෝතම්. නැහැ ස්වාමීනි. ඒකොල්ලෝ ඉතින් දැනගෙන දැකගෙන නෙමෙයි ඉතින් මේක කියන්නේ. ඉතින් පරම්පරාවෙන් ආහින්ද කියන. කිම්පන භාරද්වාජ අත්තිකෝචි බ්‍රාහ්මනාණං ඒකචරියෝපි ඒක චරිය පාචරියෝපි යාව සත්තම ආචාර්ය මහ යුගම්හ යුගාපි දේවමාහ කාපටික ඔබ ඔය කියන ඔබට මේ බ්‍රාහ්මණුන්ගේ ආචාර්යවරු ඉන්නවනේ එහෙනම් ආචාර්යවරුන්ගේ තාචාර්යවරු ඉන්නවනේ මේ විදිහට අපි ආචාර්ය යුග 7ක් ගම්මුක පස්සට මේ එක්කෙනෙක්වත් එහෙනම් මෙහෙම කියලා තියෙනවද මේ ඔක්කොම හරි මේ ඔක්කොම අනිත් ඔක්කොම වැරදි මම මේක දැනගෙනමයි දැකගෙනමයි ප්‍රත්‍යක්ෂ කරගෙනමයි කියන්නේ කියලා. එහෙම කියපු කෙනෙක් ඉන්නවද ඔබේ ගුරුවරයෙක්ගේ ගුරුවරයෙක් මේ වගේ පරම්පරා ආචාර්ය පරම්පරා 7ක් පස්සට ගිහිල්ලා කල්පනා කරලා බලන්නකො. අපි ප්‍රත්‍යක්ෂ කරගෙනමයි මේක කියන්නේ කියලා කියපු කෙනෙක් ඉන්නවද? නොහිදම් බෝගෝතු. අනේ එහෙමනම් ඉතින් අපේ පොත්වල අපේ ආචාර්යවරු පරම්පරා ගැන අපි එහෙම දාන්නේ නැහැ. ඊළඟට භාරද්වාජකින් අහන බුදුරජාණන් වහන්සේ මුලින්ම ඇහුවා ඔය කියන බ්‍රාහ්මණවරු දැනගෙන දැකගෙනද කියලා. ආචාර්යවරු දැනගෙන දැකගෙනද කියලා. ඊළඟට අහනවා දැන් ඔය පැරණි ත්‍රිවිධ ඕකලගේ ත්‍රිවේදය තියෙනවනේ. ඒ වේදය ඒ තියෙන මන්ත්‍ර ඕක හදපු කට්ටිය ඊළඟට මන්ත්‍ර ලියපු කට්ටිය මන්ත්‍ර ගිනාපු කට්ටිය ඉන්නවනේ. හරියට මේ හට්ටක වාමක වාමදේව වෙස්සමිත්ත කිය ඔය හිටපු ඔය කට්ටිය ඉන්නවනේ මුලින්ම හදපු. දැන් ඒකොල්ලෝ කියලා තියෙනවද මේකමයි සත්‍ය අනිත්‍ය ඔක්කොම බොරු අපි මේක දැනගෙන දැකගෙන කියන්නේ කියලා. එතකොට කියනවා වාසෙට ඒකොල්ලොත් ඉතින් එහෙමනම් කියන්නේ නේද? මන්ත්‍ර හදපු අයවත් එහෙම කියලා නැහැ කියලා තමයි කියන්නේ. එතකොට ඒකොල්ලෝ ප්‍රත්‍යක්ෂ කරගෙන නෙමෙයි ඒක උත්තරේ දෙන්නේ. එතකොට කාපටිකට කියන බුදුරජාණන් වහන්සේ දැන් ඔබ කියන්නේ හරි කතාවක්නේ. බ්‍රාහ්මණවරු දැන් ඔය කියන බ්‍රාහ්මණවරුත් ප්‍රත්‍යක්ෂ කරගෙන නෙමෙයි කියන්නේ. ආචාර්යවරුත් යුග 7කට යනකම් පස්සට ගත්තත් ප්‍රත්‍යක්ෂ කරගෙන නෙමෙයි කියන්නේ. මන්ත්‍ර හදපු අයත් ඕක අපි ප්‍රත්‍යක්ෂ කරගෙන නෙමෙයි ප්‍රත්‍යක්ෂ කරගත්තා ඒ නිසා කියනවා කියලා නෙමෙයි කියන්නේ. එහෙම කියලා නැහැ. එහෙනම් මේක හරි වැඩක්. ඒක හරියට මේ කාපටික ඒක හරියට කාපු එකට අන්දිවරලක් අල්ලගෙන යන උපමාව වගේ හරියට මේ අන්දිවරලක්ගේ දෙයක් වගේ තමයි මේක. සීයතාපි භාරද්වාජ අන්දවේනි පරම්පරා සංසත්තා පුරුමෝපින පස්සති මජ්ජිමෝපින පස්සති පච්චිමෝපින පස්සති. ඒක හරියට
අන්ධ වෙච්ච මේ අන්ධයෝ රැලක්. මේ රැළ පොලිමට එක අල්ලගෙන ඉන්නේ. අන්ධ වෙන්නේ පරම්පර සංසාර. එතකොට ඉස්සරහින් අන්ධයට පේන්නේ නැහැ නේද? මජ්ක්‍ධිමෝපින පස්සේ මැද්දේ ඉන්න අන්ධයට පේන්නේ නැහැ. පච්චිමෝපින පස්සේ පිටිපස්සේ ඉන්න මිනිහයට පේන්නේ නැහැ. දැන් ඔබ කියන කතාවත් ඔය වගේනේ. මුලින් බ්‍රාහ්මණවරු දන්නේ. මැද්දේ කට්ටිය දන්නෙත් නැහැ. ඉස්සර හිටපු කට්ටිය ප්‍රත්‍යක්ෂ කරගන්නවත් නැහැ. එහෙනම් හරියට මේ අන්ධෙක්ගේ වැඩක් වගේ මේක. අන්ධරලක් වගේ මේක. ඉස්සරහින් ඉන්න අන්ධයට පේන්නේත් නැහැ, මැද්දේ ඉන්න අන්ධයට පේන්නේත් නැහැ, පස්සේ ඉන්න අන්ධයට පේන්නේත් නැහැ. ඒව මේවකෝ භාරද්වාජ අන්ධ වේණුකුම්බං මඤ්ඤේ බ්‍රාහ්මණ භාසිතං සම්පatti. කුරුමෝපින පස්සති, මජ්ක්‍ධිමෝපිනම පස්සති, පච්චිමෝපින පස්සති. තංකින් මඤ්ඤසි භාරද්වාජ නනු ඒවං සන්ති බ්‍රාහ්මනාණං අමූලිකා ශ්‍රද්ධා සම්පatti. එහෙනම් ওই බමුණන්ගේ අමූලිකා ශ්‍රද්ධාව නේද කියලා බුදුරජාණන් වහන්සේ අහනවා කාපටිකට. අන්න එතන අපිට වචනයක් ආව මොකද්ද? අමූලිකා ශ්‍රද්ධා කියන වචනේ නේද? ඒ කිව්වේ අමූලිකා කියලා කියන්නේ මේ මුලක් නැති පිළිවෙලක් නැති ශ්‍රද්ධාව. ඉතින් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බුදුරජාණන් වහන්සේ එහෙම කිව්වට පස්සේ කාපටික කියනවා අපි ඉතින් නොකෙත්තබෝ ගෞතම බ්‍රාහ්මනා සද්දායව පෛරුපාසන්ති අනුස්සවාවේ පත්ත බ්‍රාහ්මණ පෛරුපාසන්ති. ගෞතමයන් වහන්සේ අපි ඉතින් ඔය ශ්‍රද්ධාවෙන්ම පිළිගන්නවත් නෙමෙයි ඉතින් කට කතාවෙන් එන ඒවත් පිළිගන්නවා ඉතින් කියලා අනිත් පැත්තට කතාව දැන් කාපටිකට හරවන්න සිද්ධ වෙනවා නේද? එතකොට ශ්‍රද්ධාවෙන්ම පිළිගන්නා විතරක් නෙමෙයි ඉතින් මේ කට කතාන් වෙනිය පිළිගන්නවා. ඊළඟට භාරද්වාජට කියනවා මේ කියන්නේ භාරද්වාජ කියන්නේ ගෝත්‍රය. ඒ වෙලාවේ කියනවා මේ අර කාපටිකට දැන් ඔබ ඉස්සෙල්ලා කිව්වේ ශ්‍රද්ධාවෙන් පිළිගන්න කතාවක් නේ. දැන් ඔය කියන්නේ මොකද්ද? කට කතාවෙන් එන හිමත් පිළිගන්නවා කියන කතාවක් නේ. ඊළඟට කාපටිකට කියනවා බුදුරජාණන් වහන්සේ හරි වැදගත් කරනවා පංචකෝ එමේ භාරද්වාජ ධම්මා දිත්තේව ධම්මේ ද්විදා විපාක. කරුණු පහක් තියෙනවා භාරද්වාජ. මේ භාරද්වාජ කියන්නේ පරම්පරා ගෝත්‍ර නාමයේ භාරද්වාජ කාපටික. භාරද්වාජ ධම්මා පංචකෝ එමේ භාරද්වාජ ධම්මා දිත්තේව ධම්මේ ද්විදා විපාක. එතකොට මෙතන ස්ක්‍රීන් එක බැලුවොත් එන්නේ පංචකෝ මේ භාරද්වාජ ධම්මා දිත්තේව ධම්මේ ද්විදා විපාක. භාරද්වාජ කරුණු පහක් තියෙනවා දිත්තේව ධම්මේ. මේ ජීවිතයේදීම විපාක දෙකක් තියෙනවා. මේවට විපාක දෙකක් තියෙනවා. කත මේ පංච. ඒ පහ මොකද්ද? පළවෙනි එක තමයි සද්දා. දෙක රුචි. අනුස්සවෝ ආකාර පරිවිතක්කෝ දිට්ඨි නිජ්ජානක්ඛන්ති. මෙන්න මේ කියන කරුණු පහට අපිට මේ ජීවිතේදීම විපාක දෙකක් දැක ගන්න පුළුවන්. ඉමේකෝ භාරද්වාජ පංච ධම්මා දිත්තේව ධම්මේ ද්විදා විපාක. මෙන්න මේවා තමයි මේ විපාක දෙකක් තියෙන මේ දේවල් පහ. එතකොට මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මේ කොහොමද මේ අපේ මේ අර කාලාමවරුන්ට කිව්වා වගේ අපේ මේ ප්‍රත්‍යක්ෂයකට යොමු වෙන්නේ කොහොමද කියන කාරණාව තමයි මේ කාරණාවේදී යොමු වෙන්නේ. දැන් අපි ගත්තොත් එහෙම මෙතන තියෙනවා මේ පළවෙනි එක තමයි ශ්‍රද්ධා. ශ්‍රද්ධාව කියලා කියන්නේ යම්කිසි විශ්වාසයකින් පිළිගැනීම නේද? දැන් ඇත්තටම ශ්‍රද්ධාව කියන කරුණ අපි සලකලා බලද්දී අපි මුලින්ම මේ යම්කිසි දෙයකට ඇතුළත් වෙන්නේ පිළිගැනීම නිසා නේද? දැන් මෙතන අපි කතා කළ මුලින්ම අර අන්ධයන්ගේ උපමාව ගත්තොත් එහෙම එතන තිබ්බේ මොකද්ද? අමූලිකා ශ්‍රද්ධා කියන එක නේද? ඒ කිව්වේ යම්කිසි පදනමක් නැති ශ්‍රද්ධාව තමයි අර අන්ධයන්ගේ වැල වගේ. ඒ නිසා ඒකට කියනවා අපි අමූලිකා ශ්‍රද්ධා. දැන් ඉස්සරහට අපි ශ්‍රද්ධාව ගැන අපි ටිකක් පොඩ සරලව ගැඹුරට මම කතා කරනවා. එතකොට එතනදී අපිට අහු වෙනවා තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයාට හා
තියෙනවා නැත්නම් මේ ආකාරවතී ශ්‍රද්ධාව. එතකොට පළවෙනි එක මේ මූලක් නැති ශ්‍රද්ධාවට කියන මේ මූලික ශ්‍රද්ධාව. ඒ කිව්වේ යම්කිසි විශ්වාසයක් මත යනවා. ඒක හරියට කිසි පදනමක් නැති එකක්. පදනමක් නැති එකක්. ඒක හරියට අපි අර ලංකාවේ ඉන්න කාලේ තිබ්බනේ අර එක කාලයක් අර බෝගස් වලින් බුදු පිළිම වතුනා වගේ. එතකොට ඒකින් පිහිටපටන්න අපි දිව්වේ නේද? එතකොට අන්න ඒ වගේ අර කිසිම තේරුමක් නැහැ. අර ඒ මත විශ්වාසය තබලා අපි මේ පැත්තට දුවනවා නේද? ඒකට ඒ වගේ දෙයක් තමයි අන්ධ වේනියන්ගේ උපමාව. ඒක අන්ධ රැළේ උපමාව වගේ තමයි මේ අමූලික ශ්‍රද්ධාව. නමුත් ආකාරවති ශ්‍රද්ධාව කියලා කියන්නේ යම්කිසි කරුණු කාරණා මුල් කරගෙන යම්කිසි විදිහට ප්‍රඥාවෙන් බැස ගන්න ශ්‍රද්ධාවක ආකාරය. එතකොට අපි මේ යම්කිසි දෙයකට ඇතුළත් වෙන්නේ මෙන්න මේ පහ මුල් කරගෙන. පළවෙනි එක තමයි මේ ශ්‍රද්ධාව. ඒ ශ්‍රද්ධාව කියලා කියන්නේ මොකක්වත් නෙමෙයි. යම්කිසි දෙයක් මෙතන මේ කියන්නේ ධර්මයට ඇතුළත් වෙන ශ්‍රද්ධාව නෙමෙයි. ඒතර මෙතන තියෙන්නේ මේ සාමාන්‍ය මට්ටමේ අපි ඇති කර ගන්නා විශ්වාසය නේද? දැන් ඕනම දෙයක් අපි පදනම් වෙන්නේ විශ්වාසය මත පදනම් කරලා. ඒක. ඊළඟට අපි කරුණ වලට කැමති වෙනවා දෙවෙනි කාරණාව තමයි රුචිය. රුචිය කියන්නේ අපේ කැමැත්ත නේද? අපේ කැමැත්ත අනුවත් අපේ ජීවිතේ අපි දේවල් තෝරගන්න නේද? ඒකද කියන රුචිය. ඊළඟ කාරණාව තමයි බුදුරජාණන් වහන්සේ මේ විපාක දෙකක් තියෙන එක පෙන්නනවා. මේ විපාක දෙක තමයි මොකක්වත් නෙමෙයි. මේක ශ්‍රද්ධාව මත පිළිගත් දේවල් මොනවද? හරි වෙන්න පුළුවන්, එක්ක වැරදි වෙන්න පුළුවන් නේද? ඒක හරි වෙන්නත් පුළුවන්, හරි ප්‍රත්‍යක්ෂයක් නෑ. ඒතර රුචිය ගත්තොත් අපේ කැමැත්ත මත පදනම් කරගෙන දේවල් හරි වෙන්නත් පුළුවන්, වැරදි වෙන්නත් පුළුවන් නේද? ඊළඟ තුන්වෙනි එක තමයි අනුස්සව. අනුස්සව කියලා කිව්වේ ඔය කට කතාවෙන් කට වචනෙන් එන දේවල් මේ කට කතාවෙන් අපිට අහන්න ලැබිලා එන ඒවලට කියනවා අනුස්සවයෙන්. එතකොට කට කතාවෙන් අපිට ඇහෙන දේවල් අහන්න ලැබෙන දේවල් වලින් එක තමයි අනුස්සව. අනුස්සවෙන් අපි එන දේවල් හරි වෙන්නත් පුළුවන්, වැරදි වෙන්නත් පුළුවන්. හරියටම මේක සත්‍යයි කියලා ඒකට බැස ගන්න හොඳ නැහැ. ඊළඟ කාරණාව තමයි පෙන්වන්නේ ආකාර පරිවිතක්. ආකාර පරිවිතක්කෝ කියලා කිව්වේ අපේ මෙහෙම වෙන්න පුළුවන්, මෙහෙම වෙන්න පුළුවන් කියලා අපි පරිවිතර්ක කරලා ගන්න දේ තියෙනවා. ඒක සමහරක් වෙලාවට හරි වෙන්න පුළුවන්, වැරදි වෙන්න පුළුවන්. තුන්වෙනි එක තමයි දිට්ඨි නිජ්ජානක්. දිට්ඨි නිජ්ජානක්ඛන්ද කියලා කියන්නේ අපගේ දෘෂ්ටිය නේද? අපගේ දෘෂ්ටි තියෙනවා නේද? අපගේ දැක්මක් තියෙනවා. මම ගිය වර දේශනාවේ කලංක කරේ හැමෝගෙම යම් කිසි දැක්මක් තියෙනවා. ආගම ගැන අපේ භෞතික ලෝකෝත්තර ජීවිතය කොහොමද හැඩගස්සන්නේ, ලෝකෝත්තර ජීවිතය හැඩගස්සන්න ඕනේ කොහොමද කියන එක ගැන යම් කිසි දැක්මක් තියෙනවා. එතකොට මේ තමන්ගේ දැක්ම තමන්ගේ අවබෝධයට අනුව යමක් කරන්න ගියත් ඒක හරි වෙන්නත් පුළුවන්, වැරදි වෙන්නත් පුළුවන්. ඉමේකෝ භාරද්වාජ පංච ධම්මා දිත්තේ ධම්මා ද්විවිධ විපාක. අපිච භාරද්වාජ ඔන්න කීයද කියනවා භාරද්වාජ මේ සුද්ධ හිතං ඒව හෝති. සුද්ධ හිතං කියන්නේ මේ හොඳට ශ්‍රද්ධාවෙන් පිළිගත් දෙයක් වෙන්න පුළුවන්. තංච හෝති රිත්තං තුච්ඡං. තමන් මේ හොඳට ශ්‍රද්ධාවෙන් පිළිගත් දේ හිස් දෙයක් වෙන්න පුළුවන්. නේද? ප්‍රත්‍යක්ෂයක් නෙවෙයි නම් ඒක හිස් දෙයක් වෙන්න. එතකොට තව එකක් තියෙනවා බුදුන් වහන්සේ කියන නොචේපි සුද්ධ හිතං. හැබැයි අපි ඔය ශ්‍රද්ධාවෙන් පිළිගත්තේ නැති දේවල් තියෙනවා. නේද? හැබැයි ඒවා භූතං තච්ඡං අනන්‍ය. ඒවා හරි වෙන්න පුළුවන් නේද? ශ්‍රද්ධාවෙන් අපි මේකමයි හරි කියලා ලොකු විශ්වාසයෙන් ඉන්න දේවල් වර්ධින්න පුළුවන්. හැබැයි අපි අර හිතපු නැති දේවල් ඒවා හරි වෙන්න පුළුවන්. ඒක විපාක දෙක. අපිච්ච භාරද්වාජ සුරුචිතං ඒව නේද? ඒ වගේම තමයි අර බුදුරජාණන් වහන්සේ ශ්‍රද්ධාවට පෙන්වන වගේම කියනවා අපි මේ කැමැත්තෙන් පිළිගත්ත දේවල් තියෙනවා ඒවා හිස්සේ දේවල් වෙන්න නේද? කැමැත්තෙන් පිළිගත්තේ නැති දේවල් හරි ඒවා වෙන්න නේද? එතකොට පේනවා හොඳටම මේක හරි වෙන්නත් පුළුවන්, වැරදි වෙන්නත් පුළුවන්. ඊළඟට අනුශ්‍රවයෙන් ගත්ත දේවල් අපි හරි කියලා හිතන් හිටපු අනුශ්‍රවයෙන් ගත්ත දේවල් වරදින්න පුළුවන්. එහෙම හිතපු නැති දේවල් හරි වෙන්න පුළුවන්. ඒ විදිහට මේ පහටම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.
එතකොට එහෙම දේශනා කරලා කියනවා සච්ඡං මනු රක්කනා භාරද්වාජ විඤ්ඤුනා පුරුෂේන නාලමෙත් ඒකාංසෙන් නිට්ටං ඉදමේව සච්ඡං ඉදමේව සච්ඡං මෝගමඤ්ඤති. එතකොට සත්‍ය ආරක්ෂා කරන කෙනා කාපටික සත්‍ය ආරක්ෂා කරන්න කැමති සත්‍ය සොයන කෙනා මේ සත්‍ය රකින්න කෙනා සත්‍ය රකින්න පඬිත පුරුෂයා නිපමණකින්ම නිගමනයකට එන්න හොඳ නැහැ. මෙයමයි සත්‍ය අනිත්‍යව හිස් කියන එක නේද? එතකොට අපිට පේනවා මේ අපි මේ කරුණු පහ තුළ ඉඳගෙන ඉන්නවා නම් අපි මුලින්ම ඒකාන්ත නිෂ්ඨාවකට එන්න ඕනේ. හොඳ නැහැ. මේකමයි හරි කියන නිෂ්ඨාවට එන්න හොඳ නැහැ. එහෙම කළොත් එහෙම අපි මොකද කරන්නේ? සත්‍ය කතා කරන කෙනෙක් නෙමෙයි නේද? මොකද මේ වෙයි විපාක දෙකක් තියෙනවා. හරි වෙන්නත් පුළුවන් වර්ධින්නත් පුළුවන් කියන කාරණා. එතකොට එහෙනම් පේනවා ප්‍රත්‍යක්ෂය කියන එක කුමක්ද? අවබෝධය කියන එක. මෙන්න මේ පහ මොකක්ද වෙන්න ඕන? ඉක්මවා යන්නට ඕන. මොකද්ද? ශ්‍රද්ධාව, රුචිය, අනුශ්‍රවය, ආකාර පරිතක්කේ, දිඨිනි ඥානඛන්දය ඉක්මවන්න ඕනේ. කුමක් සඳහාද? ප්‍රත්‍යක්ෂය සඳහා. එහෙනම් මෙන්න මේ කරුණු පහ හොඳට මතක තියාගන්න. ප්‍රත්‍යක්ෂය කියලා කියන්නේ අවබෝධය කියලා කියන්නේ මෙන්න මේ කරුණු පහ ඉක්ම වූ තැන. හැබැයි ඒකෙන් කියන්නේ අපිට මේ ධර්මයට එද්දී ශ්‍රද්ධාව ඕනේ නැහැ කියන කව. මේ සූත්‍ර දේශනාව අගටම අපි ඉගෙන ගත්තොත් හරියටම ශ්‍රද්ධාවට එන්නේ කොහොමද කියන කාරණාව අපිට පැහැදිලි වෙයි. ඉතින් ඒ නිසා මම අද දිනේදී කාල වේලාව ගිහිලා තියෙන නිසා ඒ ගැන කතා කරන්න ලබන දේශනාවට අපි කතා කරමු. එහෙනම් අපි චංකී සූත්‍රය සාරාංශගත කළොත් මේ චංකී කියන බ්‍රාහ්මණය බුදුරජාණන් වහන්සේ දැක ගන්න ගියාට පස්සේ අර කාපටික කියන මානවකයා බුදුරජාණන් වහන්සේගේ ප්‍රශ්න අහනවා. ඒගොල්ලන්ගේ බ්‍රාහ්මණ වේදය ගැන පරම්පරාවෙන් ආපු මෙසේ පිටක සම්පදායෙන් ආපු දේවල් තමයි අපි පිළිගන්නේ. ඒකම තමයි ඒකාන්ත නිෂ්ඨාව ඒකාන්ත හරිම දේ ඒකම තමයි කියලා කියනවා. තථාගතයන් වහන්සේ අහනවා මේ ඔබ මොකද ඒ ගැන අදහස් කරන්නේ? ඊළඟට තථාගතයන් වහන්සේ අහනවා මේ දැන් ඔය ඔක්කොම කියපු කට්ටිය ඔය කියන කට්ටිය දැකගෙනද ප්‍රත්‍යක්ෂයෙන් දන්න මේක කියන්නේ එහෙම නෑ කියලා කියනවා. ඒතකොට කියන මේ අන්ධයෝ රැලක් වගේ නෙවකොල්ලොත් හරියට මේ ඉස්සරහ අන්ධයට පේන්නෙත් නෑ පස්සේ අන්ධයට පේන්නෙත් නෑ. මේක මේ බ්‍රාහ්මණයන්ගේ අමූලික ශ්‍රද්ධාව නේද කියලා අහනවා. ඒතකොට මේ අමූලික ශ්‍රද්ධාව කියන වචනේ අපිට එතනින් මුණ ගැහෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ කියනවා මේ කාරණා පහක් තියෙනවා. මේ කාරණා පහ මත පදනම් කරගෙන පමණක් මේමයි සත්‍ය අනිත්‍යව හිස් කියන කරුණට එන්න එපා කියලා. ඉතින් ඒ නිසා පින්වත්නි මේ ශ්‍රද්ධාව ගැන කතා කළොත් ශ්‍රද්ධාව කියලා කියන්නේ ධර්මයට පැමිණෙන්න ඉතාම වැදගත් දෙයක්. නමුත් මෙතන කියන්නේ මේ ශ්‍රද්ධාව නෙමෙයි. නිවැරදිව අපි ශ්‍රද්ධාවට එන හැටි අපි අග්ගියෙන් ඉගෙන ගන්නවා. දැන් අපි කතා කරලා ගත්තොත් එහෙම අනිත් ආගම් ගත්තත් අපි ගත්තොත් එහෙම මේ බ්‍රාහ්මණුන්ගේ වේදයේ එන යෝග භාවනාව ආදී ගත්තත් ඒකොල්ලන්ගේ තියෙනවා මේ භාවනා ක්‍රම ඒකොල්ලන්ගේ මේ යෝග ක්‍රම කීපයක්. එකක් තමයි ඔය භක්ති යෝග කියලා. මේ පින්වතුන් අහලා ඇති. එතන මේ භක්ති යෝග වල වගේදී කරන්නේ අර භක්තිය මේ ශ්‍රද්ධාව කියන එකටම සමානයි. භක්තිය මුල් කරගෙන තමයි ඒගොල්ලන්ගේ මේ යෙදීම ඒගොල්ලන්ගේ පුහුණු කිරීම කරන්නේ. එතනම ඔබ දැක්කලා ඇති සායි බබා වගේ කෙනෙක් සායි බබා වගේ ප්‍රසිද්ධ ගත්තොත් එහෙම ඒගොල්ලන්ගේ තියෙන්නේ සායි බබාගේ ගුණ කීකිය ඒගොල්ලෝ විශ්වාසය ගොඩනගනවා භක්තිය ගොඩනගනවා ඒ තුල. හැබැයි මේ විදිහට මේ භක්තිය ගොඩනැගීම තුළ යම්කිසි සමාධියක් ලැබෙනවා. දැන් අපි ගත්තොත් එහෙම සමහරක් හිටපු ඉහළ ගණේ යෝගීන් ඉන්නවා. එතන ඒකොල්ලෝ ගොඩාක් යම්කිසි හැකියාවන් තියෙන යෝගීන් පවා මේ දෙවිවරුන්ගේ සත්‍යයනා කර දෙවිවරුන්ගේ ගුණ කියා
භක්තිය මුල් කරගෙන ඇති කර ගන්නවා සමාධියක්. ඒ සමාධියට ආවට පස්සේ ඒ සමාධිය තුළ ලොකු ආස්වාදයක් මේකවල විදිනා ලොකු බලයක් අත්විඳිනවා. ඉතින් ඒක ප්‍රත්‍යක්ෂය නෙමෙයි. ප්‍රත්‍යක්ෂය නෙමෙයි. ඒක තමයි බුදුරජාණන් වහන්සේගේ ප්‍රත්‍යක්ෂය ඊට එහා යනවා. අනිත් එක තමයි මේ භක්ති යෝගය වගේ එකදී ලැබෙන සමාධිය හරි ප්‍රබලයි. ඒ වගේ තමයි මේ භක්ති යෝගය වගේ එකදී යොදන සමාධිය වගේ මම ඔබට ගියවර ධර්මදේශනාවේදී සඳහන් කළා. තථාගතයන් වහන්සේගේ මේ ධර්මයේ කෙරෙහි හරි ශ්‍රද්ධාව ඇති කරගත්තොත් අපි මේ ධර්මයේ සත්‍යයනා කරද්දී අපේ හිතේ සමාධිය ඇති කරගන්න පුළුවන්. සමාධිය ඇති කරගන්න පුළුවන්. එතකොට ඒක හරියට අර යෝග වල සඳහන් වෙන භක්ති යෝගයට වගේ නමුත් ඊට එහා ගිය සමාධියක් අපිට ඇති කරගන්න පුළුවන්. ඉතින් අපි ඉස්සරහට ශ්‍රද්ධාව ගැන ඉගෙන ගද්දී ඉදිරියේදී අපි මේ ඉගෙන ගමු. ඉතින් ඒ නිසා මම හිතනවා අද දිනේදී මේක සාකච්ඡාවේදී අපි තවදුරටත් කොහොමද මේ ශ්‍රද්ධාවට පැමිණෙන්නේ ශ්‍රද්ධාව පිළිබඳ තියෙන තව කරුණු මොනවද කියන කරුණු සාකච්ඡා කරමු. ඉතින් පැය එකමාරක් වගේ දැන් ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒ නිසා මම හිතනවා අද වැදගත් වෙන්නේ නැති මේ ගොන්නපු කරුණු ටික තමන්ට ධර්මයට පැමිණෙන්න. ඉතින් ඒ නිසා මේ රැස් කරගත් සියලු පුණ්‍ය ධර්මයන් සියලු දෙනාට උතුම් ධර්මාවබෝධය පිණිස ධර්මයේ මාර්ගය දියුණු කර ගැනීම පිණිස උපකාරයක් වේවා කියලා සාදු කියලා අනුමෝදන් වෙන්න. සාදු සාදු සාදු. ඉතින් රැස් කරගත් සියලුම පුණ්‍ය ධර්මයන් අල්පේශාකිය මහේශාකිය සීලම දේවතාවුන් වහන්සේලාට මේ පින් අනුමෝදන් කරමු. දෙවියෝ කසේ මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියෝ දිව්‍ය ආශිර්වාදයෙන් බලයෙන් සැපයෙන් වැඩිත්වා. දෙවියෝද උතුම් නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. මිය පරලෝකීය ඥාතීන්ටත් එකසේ මේ පින් අනුමෝදන් කරමු. ඔබ අපනම් මිය පරලෝකීය ලෝකවාසී මිය පරලෝකීය සත්‍යයන්ටත් එකසේ මේ පින් අනුමෝදන් කරමු. මේ පින් අනුමෝදන් වෙත්වා සකවත් වෙත්වා සුවපත් වෙත්වා සසර දුකින් අත් මිදේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්නේ. ඒ වගේම අපිට ධර්මයේ පෙන්වා දුන් කල්යාණ මිත්‍රයන් වහන්සේලාට ඒ වගේම ධර්ම ශ්‍රවණය කරන ඔබට ධර්ම සියලු දෙනාටත් පෞලි සමටත් මේ පින් අනුමෝදන් වෙත්වා තුනුරුණී අනන්ත ආශිර්වාදයේ දෙවියන්ගේ ධාර්මික රැකවරණය ආරක්ෂාව සේවා සියලු දෙනාට උතුම් නිවනින් සැනසීම පිණිස මේ පින් උපකාරයක් වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. ඒ වගේම ලෝවාසී කොවිඩ් 19ට ලක්ව සිටින ඒ ලෝවාසී ජනතාවටත් තුනුරුණී අනන්ත ආශිර්වාදයේ දෙවියන්ගේ ධාර්මික රැකවරණය ආරක්ෂාව සැලසේවා. වහවහාම මේ කොවිඩ් 19 වත් මිදීම සඳහා සීල ආරක්ෂාව රැකවරණය අපිට සැලසේවා සීල ආශිර්වාද වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. හොඳයි ආශිර්වාද කරන වන්දනා කරගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු. සාදු සාදු සාදු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛිතං අනුත්තරං දුර්ලභේන මයා ලද්දං බුද්ධ පුත්තං නමාමි. සාදු සාදු සාදු. ස්වාමීන් වහන්සේ ගොඩාක් වෙයි. ස්ත්‍රී දිනාටම තෙරුවන් සරණයි.